අයිබෝන් දුවේ පුතේ අද අපි ආරම්භ කරන්න යන්නේ වෙබ් අඩවි නිර්මාණකරණය 10 වෙනි පාඩමට අදාළ පස්වෙනි වීඩියෝව. පසුගිය සතියේ නැත්නම් පසුගිය වීඩියෝ පාඩම අවසානයේ මම ගෙදර වැඩ ඔයගලන්ට යොමු කරේ නැහැ. මේ අද වීඩියෝව අවසන් වුණාත් සමගම වගේ ඒ පාඩම් කොටස් දෙකටම අදාළ ගෙදර වැඩ WhatsApp group එකට යොමු කරන්නම්. අද අපි කතා කරන්න යන්නේ ඔයගලන්ගේ ටියුට් එකේ 22 වෙනි පිටුවේ සිට ඉස්සරහට තියෙන පිටු හා සම්බන්ධ කොටස් ටික. එමනම් ටියුට් එක සූදානම් කරගෙන පෙරලා ගන්න. මොකද මේ හිස්තැන් මේ වීඩියෝව යන අතරේ මේ ඉගෙන ගැනීම සිද්ධ කරන අතරේ සම්පූර්ණ කරගන්නත් ඕන වෙන නිසා. අද අපේ මාතෘකාව තමයි පින්තූර. එහෙම නැත්නම් රූප, එහෙම නැත්නම් ඉමේජස් කියන දේ එක්ක කොයි විදිහටද අපි වෙබ් පිටු සකස් කරගන්නේ කියන කාරණේ. ඔගොල්ලෝ අන්තර්ජාලයේ ගිහිල්ලා වෙබ් පිටු පරීක්ෂා කරනකොට ඕනෑ තරම් දැකලා ඇති වෙබ් අඩවිවල පින්තූර විදහෙනවා. කොහොමද මේ පින්තූර විදහන්නේ? මුලින්ම අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ වෙබ් පිටුවක් තුළ පින්තූර විදහීම අර වර්ඩ් වලට පින්තූරයක් එකතු කරනවා වගේ නෙවෙයි. මොකද අපි වර්ඩ් පිටුවකට පින්තූරයක් එකතු කරනකොට කරන්නේ ඒ පින්තූරේ කොපි පේස්ට් කිරිල්ලක්නේ. ඊට පස්සේ අපි මේ වර්ඩ් පිටුව පෙන් ඩ්‍රයිව් එකක දාගෙන ගෙනියනකොට ඒකේ පින්තූරේ ඇලවිලා තියෙනවා. නැත්නම් මේ පින්තූරේ ඒකත් එක්කම ඉන්නවා. හැබැයි වෙබ් පිටුවකට පින්තූරයක් විදහනවා කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. එතනදී HTML කෝඩ් එක දැන් ඔයගලන්ට හුරු පුරුදුයි. ඒක ඇතුලේ අපිට පින්තූර වගේ දේවල් තියන්න බෑ. ඒකේ තියෙන්න පුළුවන් උසුලන අනුපදේශකේත විතරමමනේ. ඒ නිසා පින්තූරයක් කොපි පේස්ට් වෙන්නේ නැහැ. අපි කරන්නේ ඒ වෙබ් පිටුව තුල විදහන්න ඕන පින්තූර ටික ඔක්කොම වෙනමම සේව් කරනවා අපේ වෙබ් සර්වර් එක තුල. සේව් කරලා HTML කෝඩ් එකේ අපි උසුලන අනුපදේශකේත පාවිච්චි කරලා අතරික්සුවට උපදෙස් දෙනවා. මෙන්න මේ තැන්වලදී අර අතන අපි සේව් කරලා තියෙන මෙන්න මේ පින්තූර විදහන්න. ආයි පාරක් අතරික්සුවට උපදෙස් දෙනවා මේ තැන්වල අපි සර්වර් එකේ මෙන්න මේ තැන්වල සේව් කරපු මෙන්න මේ නම තියෙන පින්තූර විදහන්න කියලා. ඒතර අතරික්සුව ඒ විධානය දැක්කහම පින්තූරය ගෙනහල්ලා ඒ තැන්වල විදහීම සිද්ධ කරනවා. එතකොට ඔයගලන්ට පේනවා පින්තූරය වෙනයි HTML කෝඩ් එක වෙනමයි තමයි හැමතිස්සෙම තියෙන්නේ. අතරික්සුව අර HTML කෝඩ් එකේ දුන්නු උපදෙස් අනුව විදහන වෙලාවේදී තමයි පින්තූරය ගෙනල්ලා එතන අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ලෝඩ් කරනවා. ගෙනල්ලා පින්තූරය එතන පෙන්වීම සිද්ධ කරනවා. ඒක තමයි මූලිකම කාරණය. එතකොට රූප භාවිතය කියන තැන ඔක ලියලා තියාගන්න 22 පිටුවේ. ඊළඟට වෙබ් පිටුව තුල අර විදහන්න ඕන පින්තූරේ කොහොමද අතරික්සුවට කියන්නේ මොකක්ද පින්තූර කියලා. මොකද සර්වර් එකේ පින්තූර ගොඩක් සේව් වෙලා තියෙන්න පුළුවන් තැන් වල විවිධ ෆෝල්ඩර්ස් වල. ඒකට අපි පාවිච්චි කරනවා සාපේක්ෂ යොමුව කියලා අපි කියනවා. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ relative path එක. එතකොට මෙන්න මේ කියන සාපේක්ෂ යොමුව කියන කෙනා උදව් කරගෙන තමයි පින්තූරය මොකක්ද කියන එක කියන්නේ. එතන මේ සාපේක්ෂ යොමුව කියන එක HTML ඒ වගේම ඊළඟට අපි ඉගෙන ගන්න යන CSS වගේ තැන්වල හරි ප්‍රයෝජනවත් නිතරම පාවිච්චි වෙනවා. ඒ නිසා ඒක අපිට හොඳට ඉගෙන ගන්න වෙනවා. මේ පළවෙනි වතාව අපේ පාඩම ඇතුලේ ওই වචනේ හම්බ වුණේ. ඒක දැන් ඉගෙන ගමු තව චුට්ටෙන්. දැනට මතක තියාගන්න මේ වචනය ඒ තමයි සාපේක්ෂ යොමු. එහෙනම් පින්තූරය මොකක්ද කියන උපදෙස අතරික්සුවට අපි දෙන්නේ සාපේක්ෂ යොමුව පාවිච්චි කරලා. එහෙනම් අපි පොඩ්ඩක් මේ පින්තූර භාවිතය කියන එක පොඩ්ඩක් පිටිපස්සට දාලා සාපේක්ෂ යොමුව කියන කාරණේ අපි ඉගෙන ගමු. මොකද ඒක පැහැදිලි නැත්නම් අපිට මේ කතාව ඉගෙන ගන්න බෑ. ඒ නිසා ටියුට් එකෙත් මම ඊළඟට සාපේක්ෂ යොමුව ඔයගලන්ට කියලා දෙනවා. උදාහරණයක් පාවිච්චි කරලා මේක අමාරු බරපතල කාරණයක් නෙවෙයි. මේ උදාහරණයෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. සාපේක්ෂ යොමුවක් කියලා කියන්නේ පින්තූර වලින්ම අපි ගත්තොත් පින්තූරය විදහන්න ඕන වෙබ් පිටුව තියෙනවනේ. මෙන්න මේ වෙබ් පිටුව තියෙන ෆෝල්ඩර් එකේ ඉඳගෙන මොකද අපි ඉගෙන ගත්ත පළවෙනිම දවසේ වෙබ් අඩවියක් කියලා කියන්නේ HTML ෆයිල් ගොඩක් ෆෝල්ඩර් එකක් ඇතුලේ සේව් කරාම ඕකට තමයි වෙබ් අඩවිය කියලා කියන්නේ. එතකොට ඇත්තටම වෙබ්සයිට් එකක් කියලා කියන්නේ ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර්ස් තියෙන්න පුළුවනි. හැබැයි මේ තැන්වල තනින් තැන HTML ෆයිල් සේව් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ ෆෝල්ඩර් ඇතුලේ තව ෆෝල්ඩර්ස් හදලා ඒවැ පින්තූරක් සේව් කරනවා. වීඩියෝ ඔඩියෝ ෆයිල් ගත්තත් ඕකම තමයි වෙන්නේ. වෙන වෙනම ෆෝල්ඩර් හැදිලා ඒව තුල ඒවා වෙන වෙනම සේව් වීමක්. ඔය ඔක්කොම තියෙන තනි ලොකු ෆෝල්ඩර් එක තමයි අපි කියන්නේ වෙබ්සයිට් එක කියලා.
එහෙනම් දැන් පින්තූර විදහන්න ඕනත් පින්තූරය පෙන්වන්න ඕන මේ වෙබ් පිටුව තියෙනවනේ. අන්න ඒක සේව් වෙලා තියෙන ෆෝල්ඩර් එකේ ඉඳගෙන ඒකට දාගන්න ඕන පින්තූරයේ සේව් වෙලා තියෙන ෆෝල්ඩර් එක දක්වාවන පිහිටීම තමයි මේ සාපේක්ෂ යොමුවෙන් පෙන්වන්නේ. ඊළඟට තියෙන වැදගත්ම කාරණයක් ඕගොල්ලන්ට මතක තියාගන්න මේ සාපේක්ෂ යොමුව හැම විටම පින්තූරයේ නමින් තමයි අවසන් වෙන්න ඕන. ඒ කියන්නේ මොන පින්තූරයේ විදහන්නද මෙයා මේ සාපේක්ෂ යොමුව ලියලා තියෙන්නේ අන්තිමටම තියෙනවා පින්තූරේ නම. එහෙම නැතුව අර ෆෝල්ඩර්ස් වල නම් ටික විතරක් ලියලා නවත්තන්න එපා. ඒතර ඔක 22 වෙනි පිටුවේ සාපේක්ෂ යොමු කියන දෙවෙනියට තියෙන තිත්තිලි පියලි ටිකේ ලියා ගන්න. ඒ තමයි සාපේක්ෂ යොමුව කියන එක වචන වලින් කිව්වොත් වෙබ් පිටුව තියෙන ෆෝල්ඩර් එකේ ඉඳගෙන මේ පින්තූරය විදහන්න ඕනේ මොන වෙබ් පිටුවේද එයා ඉන්න ෆෝල්ඩර් එකේ ඉඳගෙන ඒ විදහෙන්න ඕන පින්තූරේ තියෙන ෆෝල්ඩර් එක දක්වා වන ෆෝල්ඩර්ස් පිහිටුම කොයි විදිහටද තියෙන්නේ කියන එක තමයි සාපේක්ෂ යොමුවෙන් දක්වන්නේ. හැබැයි ඒ ෆෝල්ඩර්ස් වල නම් ටික විතරක් ලිව්වට හරියන්නේ නෑ. අන්තිමටම පින්තූරේ නමත් කියන්නම ඕනි. වචන වලින් කිව්වොත් සාපේක්ෂ යොමුව ওই විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. හැබැයි මෙහෙම කිව්ව කියලා මම දන්න ඔයගලන්ට මේක 100%ක් තේරුණෙත් නෑ. ඒ නිසා අපි උදාහරණකින් මේ කිව්ව කාරණය පැහැදිලි කරගමු. ඒතකොට ඊට කලින් මේ තිරේ දැක්වෙන ටික ඕගොල්ලෝ අර සාපේක්ෂ යොමු කියන එකේ කඩයිරිය උඩ ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා වීඩියෝ ඉස්සරහට ධාවනය කරන්න. හරි මම යනවා ඉස්සරහට. අපි ගමු පොඩි උදාහරණයක් මේක පැහැදිලි කරගන්න. මම ටියුට් එකේ තිබ්බ උදාහරණෙම මෙතන ගත්තා. ඔයගන්ට ඒතොර නෝට් එක සම්පූර්ණ කරගන්න ලේසි නිසා. මොකක්ද මේ කරලා තියෙන්නේ? ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා වෙබ් කියන නමින්. මේ තියෙන ෆෝල්ඩර් එකේ නම. මේ වෙබ් කියන ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරාම පේන විදිහ තමයි ওই ටියුට් එකේ පළවෙනි රූපෙන් පෙන්වන්නේ. එතකොට මේ වෙබ් ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරාම මේ වෙබ් කියන ෆෝල්ඩර් එක තියෙන්නේ my documents කියන නැත්නම් documents කියන ෆෝල්ඩර් එක ඇතුලේ. එතකොට ඒක ඇතුලේ තිබුණු වෙබ් ෆෝල්ඩර් එක මම ඩබල් ක්ලික් කරලා. ඒ ඕපන් කරාම ඒක ඇතුලේ තියෙනවා ෆෝල්ඩර් එකක් pages කියලා. ඊට අමතරව පින්තූරෙකුත් ඒක ඇතුලේ සේව් කරලා තියෙනවා pic1.jpg කියලා. ඊළඟට මේ pages කියන එක ඩබල් ක්ලික් කරාට පස්සේ තත්ත්වය තමයි මේ දෙවෙනි රූපේ පෙන්නලා තියෙන්නේ මේ pages web ඇතුලේ තිබුණු pages folder එක ඇතුළේ මේ. ඒක ඇතුලේ තියෙනවා other කියලා folder එකක්, home.html කියලා html file එකක්, pic.jpg කියලා පින්තූරය. ඊළඟට මොකද වෙන්නේ මේ පින්තූරෙන් පෙන්නන්නේ මෙන්න මේ other කියන folder එක ඩබල් ක්ලික් කරොත් තත්ත්වේ මේ other ඒක ඇතුලේ තියෙනවා more කියලා ෆෝල්ඩර් එකක්, ඒ වගේම clock.jpg කියලා පින්තූරයකුත් තියෙනවා. හතරවෙනි අන්තිම පින්තූරෙන් පෙන්නන්නේ මේ more කියන එකත් ඩබල් ක්ලික් කරොත් මේ ඒක ඇතුලේ තියෙන පින්තූරයක් විතරයි py.th.jpg කියලා. එහෙනම් මම හදලා තියෙනවා ෆෝල්ඩර් එකක් web කියලා. ওই ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා pages සහ pic1.jpg කියලා දෙන්නේ. ඒ pages කියන ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරොත් ඒක ඇතුලේ තියෙනවා home.html, pic2.jpg සහ other කියලා ෆෝල්ඩර් එකක්. other ෆෝල්ඩර් එකක් ඩබල් ක්ලික් කරොත් ඕක ඇතුලේ තියෙනවා clock.jpg කියලා පින්තූරයක් සහ more කියලා ෆෝල්ඩර් එකක්. more කියන එක ඩබල් ක්ලික් කරොත් ඒක ඇතුලේ තියෙනවා pyth.jpg. ඒතර වෙබ්සයිට් එකක් කියලා කියන්නේත් ඔන්න ඔය වගේ මේ වෙබ් කියන නම තිබ්බා වගේ ෆෝල්ඩර් එකක්. ඕක ඇතුලේ තැනින් තැන html ෆයිල්, පින්තූර, තව ෆෝල්ඩර්ස් තියෙන්න පුළුවන්. හරි එතකොට මේ පින්තූරේ මම හිතනවා ඔයගලන්ට පැහැදිලි. එතකොට මේ පින්තූරේ මොනවා හෝ ඔයගලන්ට තවදුරටත් පැහැදිලි කරගන්න ඕන නම් වීඩියෝ එක මම කිව්ව ටික තියෙනවනේ. ඒ ටිකේ රූප ගාව ඕන නම් ඔයගලන්ගේ වචනෙන් ලියලා තියාගන්න. මොකක්ද මේ රූපෙන් පෙන්නලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැතිනම් මම හිතනවා ඔයගොල්ලෝ කම්පියුටර් පාවිච්චි කරලා ෆෝන් පාවිච්චි කරලා මේ තේරුම් ගනිවි කොහොම ලේසියෙන් මේ තියෙන්නේ කම්පියුටර් එකක හදලා තියෙන යම් ෆෝල්ඩර්ස් සහ ඒව ඇතුලේ ගොනු ෆයිල්ස් ටිකක් පෙන්නන විදිහ කියලා. හරි එතකොට ඕක මම පෙන්නන්න ඔයගලන්ට පැහැදිලි කරගන්න ආයි මම පෙන්නන්නම්කෝ මේ තිබුණේ ඒකමයි මේ තියෙන්නේ මගේ documents කියන folder එක ඇතුළේ. එතකොට මේ document කියන folder එක ඇතුලේ මම හදලා තිනවා web කියලා folder එකක් පේනවනේ. ඕක double click කරා. එතකොට ඒක ඇතුලේ තියෙනවා pages මේ තියෙන web කියන folder එක ඇතුලේ pages සහ pic1.jpg කියලා පින්තූරය. එතකොට මේ pages කියන folder එක මම double click කරනවා. එතකොට මේ pages කියන folder එක double click කරාම open වුණා. ඒක ඇතුලේ other කියලා folder එකක් තියෙනවා, home.html කියලා html file එකක් තියෙනවා, pic.2.jpg කියලා පින්තූරයක් තියෙනවා. ඊළඟට මම other කියන එක double click කරනවා. ඒක ඇතුලේ තියෙනවා clock.jpg කියලා පින්තූරයකොත් more කියලා folder එකකුත්.
ඊට පස්සේ මම ඔය more කියන ෆෝල්ඩරේ ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. ඒක ඇතුලේ තියෙනවා pyth.jpg කියලා. එහෙනම් ඔන්න ඕක තමයි මේ පින්තූරෙන් පෙන්නපු එක. ඔන්න මම ප්‍රැක්ටිකල් එකක් විදිහට ප්‍රායෝගිකවත් ඔයගලන්ට තේරුම් ගන්න ඕන නිසා කරලා පෙන්නුවා. ඔන්න මම බැක් කරොත් ආපස්සට ගියාද කියන එක. ආයි බැක් කරොත් අපිට බලන්න පුළුවනි මම යාවි pages වලට ආපස්සට යනවා. ආපු පාරෙන් මම ආපස්සටත් ගිහින් පෙන්නන්නම්. දැන් තියෙන්නේ pages folder එක. අර අපේ තියෙනවනේ කම්පියුටර් එකේ වම් පැත්තට පොඩි ඊතලයක් නැත්නම් උඩට ඊතලයක්. ඒක ක්ලික් කර කර ඔන්න ආපස්සට ආවා. එතකොට web කියන folder එක තමයි ලොකු folder එක. ඒක තියෙන්නේ කම්පියුටර් එකේ document කියන folder එක ඇතුලේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවනි කොහොමද මේක ඇතුලේ මේ දේවල් මේ පිහිටලා තියෙන්නේ මේ පින්තූර ටිකට අදාළව කතාව ඔන්න ඔය වගේ. හරි. දැන් එහෙනම් අපි පොඩි උදාහරණ කීපයකින් සාපේක්ෂව කීපයක් ලියලා මේක පැහැදිලි කරගමු. එතකොට මේ ෆෝල්ඩර් එක ඇතුලේ දැන් අපි මේ බලපු නැත්නම් ඔයගලන්ගේ ටියුට් එකේ පෙන්නන රූප හතරේ පෙන්නන ෆෝල්ඩර් කතාවේ එක HTML ෆයිල් එකයි තිබුණේ. මොකක්ද? home.html. එහෙම නේද බලන්න. පින්තූර මම තැන් වල කීපයක්ම තිබ්බා. pic1.pic1 කියලා එකක් තිබුණා. pic2 කියලා තිබුණා. clock කියලා තිබ්බා. pyth කියලා තිබ්බා. නේද? මේ විවිධ නම් වලින් මම තැන් වල පින්තූර ටිකක් තියලා තිබ්බා. දැන් මුලින්ම අපි බලමු home.html ට සාපේක්ෂව clock.jpg කියන එකට සාපේක්ෂවම අපිට හදන්න වුණොත්. ඒ කියන්නේ home.html කියන පිටුව ඇතුලේ අර clock.jpg කියන පින්තූරය විදහ ගන්න ඕන වුණොත්. එතකොට ලියන්න ඕනනේ වෙනවා කියලා අපි කියවනේ සාපේක්ෂවම කියන එක ඔක්කොටම කලින් අපිට හොයාගන්න වෙනවනේ. දැන් අපි බලමු කොහොමද සාපේක්ෂවම හදාගන්නේ. එතකොට 22 පිටුවේ ඔයගලන්ට පේනවා home.html ගොනුවට සාපේක්ෂව කියලා මම ලියලා තියෙනවා. මේ කරන වැඩ ටික ඊට යටින් ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න clock.jpg සඳහා යොමුව. අංක 1 clock.jpg සඳහා යොමුව. හරි. ඔන්න මම ඒක හොයන විදිය ඔයගලන්ට කියලා දෙන්නම්. අපි කරන්න ඕන පළවෙනි වැඩේ තමයි home.html ට සාපේක්ෂව clock.jpg ගේ සාපේක්ෂවම හොයන්න යන්නේ. අපි මුලින්ම යන්න ඕන home.html කියන එකේනා ඉන්න ෆෝල්ඩර් එක ඇතුළට. ඒතර home.html හිටියේ කොහෙද? web කියන එකේ pages කියන ෆෝල්ඩර් එක ඇතුලේ. ඒ නිසා ඔන්න මම මේ වගේ web එකේ pages කියන ෆෝල්ඩර් එක ඇතුළට ඇවිල්ලා ඉන්නවා. දැන් බලන්න මේ ෆෝල්ඩර් එක ඇතුළට ආවට පස්සේ එහෙනම් වැඩ පටන් ගන්නෙ home.html ට සාපේක්ෂව කියලා කිව්වහම වැඩේ පටන් ගන්නෙ home.html තියෙන ෆෝල්ඩර් එක ඇතුළට ඇවිල්ලා. ඕක තමයි ඕනම HTML ෆයිල් එකකට සාපේක්ෂව තව කෙනෙකුගේ යොමුව හොයන්න කිව්වොත් මුලින්ම කරන්න ඕනි අන්නේ HTML එක සේව් වුණු ෆෝල්ඩර් එක ඇතුළට එන්න ඕන. ඒතකොට හිතෙන් මවා ගන්න ඕන මම එයාව සේව් කරපු ෆෝල්ඩර් එක ඇතුලේ දැන් මේදි වගේ ෆෝල්ඩර් එකත් ඕපන් කරගෙන මම බලාගෙන ඉන්නවා. හරියට ඔයගලන්ට කවුරු හරි කිව්වොත් කළුතර නගරේ ඉඳගෙන මහනුවරට තියෙන දුර මනින්න කියලා ඔයගොල්ලෝ ඔක්කොටම කලින් කළුතර ටවුන් එකට එන්න එපැයි දුර මනින්න පටන් ගන්න. ඔයගොල්ලන්ට කිව්වොත් ගාල්ල නගරේ ඉඳගෙන කතරගමට නේද ගාලු මේ මනින්න කියලා දුර ප්‍රමාණි ඔයගොල්ලෝ ඔක්කොටම කලින් දුර මනින්න යන්ත්‍රයේ ආධාරයෙන් පටන් ගන්නවා නම් ඔයගොල්ලෝ ගාල්ල නගරයට මුලින්ම එන්න ඕනේ. ඒ වගේ තමයි home.html ට සාපේක්ෂව තව කෙනෙකුගේ යොමුව හොයන්න කිව්වොත් ඔක්කොටම කලින් ඕගොල්ලෝ home.html සේව් කරලා තියෙන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න ඕනේ. හරිද? දැන් ඊට පස්සේ නම් අපි මොකද කරන්නේ? බලනවා ඊළඟට clock.jpg කියන පින්තූරෙත් මේ ෆෝල්ඩර් එක ඇතුලේ ඉන්නවද? පේන්න තියෙනවද? නැහැ. එහෙමනම් දැන් අපි කොහොමද මෙහෙම ඉන්න මම clock.jpg පින්තූරේ ඕපන් කරගන්නේ? මෙහෙම කිව්වොත් හරි නේද? මුලින්ම මම අද කියන එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න ඕන. අන්න එතකොට මට clock.jpg පින්තූරේ පෙනේවි. බලමු මේ වගේ දෙයක්. ඔන්න මම ඉන්නවා pages folder එක ඇතුලේ home.html කියන එක දිහා බලාගෙන මට ඕනේ clock.jpg පින්තූරේ හොයාගන්න. ඒතර මෙතන ඒක මට පේන්නේ නැහැ. දැන් මම කල්පනා කරනවා එයාව බලන්න නම් මොකද කරන්න ඕනද? එහෙනම් මට මතක් වෙනවා එයාව සේව් කරේ මමමනේ ওই පින්තූර ටික සේව් කරේ. මම දන්නවා එයාව මම සේව් කරේ කොහෙද? එයාව මම සේව් කරේ අද කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි එයාව මම සේව් කරේ. ඒ නිසා මම මොකක් කරන්න ඕනේද? මම අද කියන ෆෝල්ඩර් එක ඕපන් කරලා ඉන්න ඕනේ. ඔන්න මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරා. දැන් මට පේනව නේද clock.jpg කියන පින්තූරේ. හරිද? ඔක තමයි clock.jpg පින්තූරේ. එහෙනම්
කොයි විදිහටද මම home.html එක ගාව ඉඳගෙන එයා ගාවට කිට්ටු කරේ මුලින්ම ඕපන් කරා අද ඒක ඇතුලෙන් clock.jpg කියන එක හොයාගත්තා. එතකොට ඒකට අදාළව අපිට පුළුවන් කියන්න සාපේක්ෂවම ඔන්න ඔය විදිහට. මොකක්ද? ඕපන් කරපු ෆෝල්ඩර් එකේ නම ලිව්වා, ඇලයිරක් ගැහුවා, පින්තූරේ නම ලිව්වා. එහෙනම් මේ තියෙන්නේ රතු පාටින් අද ඇලයිරක් clock.jpg කියන්නේ home.html ට සාපේක්ෂව clock.jpg වල සාපේක්ෂ යොමු. ඒක ලියලා තියාගන්න. ඒතර අංක 1 කියලා දාගලා ඕගොල්ලෝ එතන ලිව්වනේ clock.jpg සඳහා යොමුව මෙන්න යොමු. එතකොට එහෙනම් දැන් පොඩ්ඩක් ක්‍රමේ තේරෙන්නේ නැති. මොකක්ද අපි කරන්නේ? මේක ලියන්න අවශ්‍යත් නැහැ. මතක තියාගමු. ඒ තමයි home.html ඉන්න තැනට ගියා. එතන වටේ බැලුවා clock.jpg තියෙනවද? නෑ. එහෙමනම් යාව කොහොමද හොයාගත්තේ? අද ෆෝල්ඩර් එක ඕපන් කරලා තමයි හොයාගත්තේ. එහෙනම් ෆෝල්ඩර් එකක් ඩබල් ක්ලික් කරලා ඕපන් කරනකොට ඒක අපි පෙන්වන්නේ කොහොමද? ෆෝල්ඩර් එකේ නම ලිව්වා, ඇලයිරක් ගැහුවා. හැමතිස්සෙම ඇලයිර පිටිපස්සට බර වෙලා තියෙන්න ඕන. ෆෝල්ඩර් නම ඇලයිර. තව එකක් ඕපන් කරොත් ආයි ඒ ෆෝල්ඩර් නම ඇලයිර. ආයිත් ඕපන් කරොත් ෆෝල්ඩර් නම ඇලයිර. එහෙනම් ෆෝල්ඩර් එකක් ඕපන් කරනවා කියන එක අපි ලියලා පෙන්වන්නේ ෆෝල්ඩර් නම ඇලයිර. ඒකෙන් තමයි අතරික්සුව තේරුම් ගන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි එයා ඉන්නේ කියලා. එතකොට අද ෆෝල්ඩර් එක ඇතුලේ තමයි clock.jpg ඉන්නේ. ඒ නිසා අද ඇලයිරක් clock.jpg. හැබැයි ඒතර වෙබ් කතාව නේද pages කියන ඒවා ලියවෙන්නේ නැහැ. හේතුව මෙතන බලන්න HTML එක සේව් වෙලා තිබුණු තැන ඉඳගෙන ඉස්සරහට සාපේක්ෂයි. ඒතර HTML එක සේව් වෙලා තිබුණේ මේ pages කියන ෆෝල්ඩර් එක ඇතුලේ. ඒ නිසා එතන ඉඳගෙන ඉස්සරහට යන්න නම් අද ඕපන් කරලා ඒකේ clock.jpg ගත්තා නම් ඇති. එහෙනම් ඔන්න පළවෙනි සාපේක්ෂ යොමුව අපි හොයපු. තව එකක් බලමු. මේ පාර අපි බලමු py.th.jpg කියලා පින්තූරයක් තියෙනවනේ. ඒකට සාපේක්ෂව අංක 2 කියලා දාන්න pyth.jpg සඳහා සාපේක්ෂ යොමුව. pyth.jpg සඳහා සාපේක්ෂ යොමු. එහෙනම් දැන් home.html ට සාපේක්ෂවනේ. එහෙනම් ආයි පාරක් ඔන්න ඉන්න pages කියන ෆෝල්ඩර් එක ඇතුළට. මේ වගේ pages ෆෝල්ඩර් එක ඕපන් කරා කියලා හිතා ගන්න. ඇයි home.html ට සාපේක්ෂව නම් එතනට ඇවිල්ලා තමයි අපි පාර හොයන්න ගන්නේ. දැන් බැලුවා මේකේ පේන තියෙනවද py.th කියලා එකක් නැහැ. එහෙනම් එයාව අපිට පේන්න නම් දැන් මෙතන ඉඳන් මොකද කරන්න ඕන? මුලින්ම ඕපන් කරන්න ඕනේ other ෆෝල්ඩර් එක. හැබැයි other ෆෝල්ඩර් එක ඕපන් කරා කියලා py.th jpg පෙනේවිද? නැහැ. ආයි ඕපන් කරන්න ඕන. ඒක ඇතුලේ තියෙනවා more කියලා ෆෝල්ඩර් එක. ඊට පස්සේ තමයි අපිට යාව පේන්න පටන් ගන්න. නේද? අපි ඔක බැලුවොත් මේ වගේ වැඩක් නේ කරන්න තියෙන්නේ නේද? ඒකට අපි pages එක ඇතුලේ ඉන්නකොට අපිට පේනවා 3 දෙනෙක් ඉන්නවා. හැබැයි අපිට ඕන කරන py.jpg කියන කෙනා මේ ඇතුලේ මේ pages ෆෝල්ඩර් එක ඇතුලේ පේන්නේ නැහැ. එහෙනම් යාව හොයන්න අපිට පටන් ගන්න වෙනවා. එහෙනම් ආරම්භය ගන්න වෙන්නේ අද කියන ෆෝල්ඩර් එක ඕපන් කරලා ඒ හැර වෙන තැනකින් මේක හොයන්න අපිට බෑ. හැබැයි අද කියන එක ඕපන් කරත් එතන අපිට py.th.jpg කියලා නමක් එක්ක ෆයිල් එකක් පේන්න නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනව නැවතත් more කියන ෆෝල්ඩර් එකත් ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා බලන්න මේක හොයාගන්න. අන්න එතකොට අපිට හම්බ වුණා pyth.jpg. එහෙනම් කොයි විදිහටද අපි ආව හොයාගත්තේ? මුලින්ම ඕපන් කරා අද ෆෝල්ඩර් එක, ආයෙත් ඕපන් කරා more කියන ෆෝල්ඩර් එක, හම්බ වුණා පින්තූරේ. එහෙමනම් මම යාගේ සාපේක්ෂයමුව මෙන්න මේ වගේ කියනවා. ඉතින් අද ඇලයිරක් more ඇලයිරක් py.th.jpg ලියලා තියාගන්න. එහෙනම් මේකෙන් කියන්නේ මොකක්ද? අතරික්සුවට කියනවා ඔයා අද ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන more කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන පින්තූරය හොයාගන්න. දැක්කනේ? ඒතකොට ෆෝල්ඩර් එකක් ඕපන් කරනවා නම් නම ඇලයිර, නම ඇලයිර, නම ඇලයිර. ওই විදිහට තමයි සාපේක්ෂවම ගොඩනගන්නේ. බලන්න අවසන් වෙන්නේ සාපේක්ෂවම මොකෙන්ද? පින්තූරේ නමින් නේ. මේක පින්තූරේ නම. කලින් උදාහරණෙත් බලන්න පින්තූරේ නමින් තමයි සාපේක්ෂවම අවසන් වුනේ. ඔන්න දැන් උදාහරණ දෙකක් ලියාගත්තා. තව එකක් ලියාගමු. මේ පාර අපි බලමු PIC2 නැත්නම් PIC2.jpg ට යමු. අංක 3 කියලා දාලා ලියන්න. PIC2.jpg සඳහා සාපේක්ෂ යොමුව. PIC2.jpg සඳහා සාපේක්ෂ යොමුව.
දැන් ඉතින් අපි බලමු home.html ට සාපේක්ෂව මේ පින්තූරේ පාත් එක හොයාගන්න. එහෙනම් අපි හිතෙන්ම වා ගන්න ඕන අපි දැන් ඉන්නවා pages කියන folder එක ඇතුලේ. ඇයි home.html save වෙලා තියෙන තැන. එතනට ගිහින් අපි වටපිට බලනවා මුලින්ම pic2.jpg හම්බ වෙයිද? ඔව්. එතන ළඟම එයා ඉන්නවා මේ. පේන්න තියෙනවනේ. ඒතර අර කලින් අවස්ථාවල වගේ අපි තවදුරටත් folders open කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා ඉන්න folder එක ඇතුළට ගිහිල්ලා බලපු ගමන් ඒ folder එක ඇතුළෙම එයා අපිට පේන්න අර අපි හොයන pic2.jpg කියන පින්තූරේ අපිට පේනවා. එතකොට කොහොමද අපි යාගේ සාපේක්ෂවම එහෙනම් ලියන්නේ? මුකුත් folders අපිට open කරන්න සිද්ධ වුණාද? එහෙම අවශ්‍ය වුණේම නැහැ. එතකොට එයාගේ නිසා අපි සාපේක්ෂවම ලියන්නේ ඔන්න ඔච්චරයි. පින්තූරේ නම විතරයි. එහෙනම් සාපේක්ෂවම ලියලා තියාගන්න pic2.jpg. ඒ කියන්නේ HTML එක ඉන්න folder එක ඇතුළෙම නම් මේ පින්තූරේ තියෙන්නේ. පින්තූරේ නම පමණක් ලිවීම ප්‍රමාණවත්. ඒකත් ඕනනම් සටහන් කරන්න. මොකක්ද? HTML ගොනුව පවතින folder එක තුලම පින්තූරය ඇතනම් HTML ගොනුව පවතින folder එක තුලම ගොනුව ඇතනම් තම් පින්තූරය ඇතනම් HTML ගොනුව පවතින folder එක තුලම පින්තූරය ඇතනම් පින්තූරේ නම පමණක් දක්වයි. පින්තූරයේ නම පමණක් දක්වයි. හරි. ඊළඟට තව උදාහරණයක්. අපි දැන් බලමු pic1.jpg සඳහා සාපේක්ෂ යමු. අංක 4 දාලා ලියා ගන්න pic1.jpg සඳහා සාපේක්ෂ යමු. කලින් වගේමයි home.html ට සාපේක්ෂවයි වැඩේ සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි මුලින්ම යනවා home.html ඉන්න folder එක ඇතුළට. එතකොට home.html ඉන්නේ pages කියන folder එක ඇතුළේනේ. එතන ගිහින් අපි බලනවා pic1.jpg ඉන්නවද? පේන්නේ නැහැ. නේද? එහෙනම් යාගේ නම විතරක් කියලා දැන් හරියන්නේ නැහැ. කොහෙද pic1.jpg හිටියේ? අද වගේ ෆෝල්ඩර් එකක් ඇතුළේද? නෑනේ. කොයි වෙලාවකත් ඔය අද කියන එක ඩබල් ක්ලික් කරගෙන තව ක්ලික් කරන් ගිහිල්ලා අපිට එයාව හොයන්න බෑ. එයා හිටියේ වෙබ් ෆෝල්ඩර් එක ඇතුළේ නේ. එහෙනම් එයාව පේන්න අපි මොකෝ කරන්න ඕන? බෑක් කරන්න ඕන නේද? ආපස්සට යන්න ඕන. අන්න ආපස්සට ගියොත් අපිට පේනවා pic1.jpg ඉන්නවා. දැන් පොඩ්ඩක් වෙනස්. මොකද කලින් අපි දැක්ක එතන ඉඳන් ඉස්සරහට ඩබල් ක්ලික් කරගෙන ගිහිල්ලා පින්තූරේ හම්බ වෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ මොකද වුනේ? ආපස්සට එන්න සිද්ධ වුණා පින්තූරය හොයාගන්න. ඒත් ආයි පාරක් මම ඒක ඔයගලන්ට පෙන්නුවොතින් එහෙම අපි home.html තැන ඉඳගෙන pic1.jpg බැලුවේ කොහොමද? බෑක් කරන්න උනා නේද? ඒ දෙන්නම හිටියේ නේද? pic1.jpg ඉන්න තැනින් තියෙනවා pages කියලා ෆෝල්ඩර් එකක්. ඕක ඇතුළේනේ home.html හිටියේ. ඒ නිසා ආපස්සට ගියාම තමයි pic1.jpg කියන එක අපිට පේන්න ගන්න. එහෙනම් අපි කියන්න ඕන ආපස්සට ගිහිල්ලා හොයන්න කියලා. ඒක කොහොමද අපි කියන්නේ? මෙන්න ඒකට අපි පාවිච්චි කරන ක්‍රමය. මම ලියන්න ඕන 32යි ඇලයිර pic1.jpg ලියලා තියාගන්න. මේක තමයි සාපේක්ෂ යොමු. මොකද්ද මේකෙන් කියන්නේ? ආපස්සට යන්න ඕන නම් ෆෝල්ඩර් එකේ අපි දාන්න ඕන 32යි ඇලයිර. දෙපාරක් අපිට බෑක් කරන්න වෙනවා නම් 32යි ඇලයිර 32යි ඇලයිර. තුන් වතාවක් බෑක් කරන්න උනොත් 32 ඇලයිර ආයෙත් 32 ඇලයිර 32 ඇලයිර ඊට පස්සේ පින්තූරේ නම. එහෙනම් ආපස්සට යෑමක් නම් ඒකත් ඕනනම් සටහන් කරගන්න. බෑක් වෙන්න ඕන නම් ආපස්සට යන්න ඕන නම් 32 ඇලයිරෙන් තමයි පෙන්වන්නේ ආපස්සට ගියා කියලා. නැතුව ඒකේ නම ලියලා හරියන්නේ නැහැ. දැන් නම වෙබ්නේ. වෙබ් කියන ෆෝල්ඩර් එක ඇතුළේනේ තියෙන්නේ pic1.jpg වෙබ් ඇලයිර කියලා ලියන්නේ නැහැ. එතකොට වෙබ් ඇලයිර කිව්වොත් ලොකු හානියක්. ඇයි? එයා බලනවනේ pages ෆෝල්ඩර් එක ඇතුළේ තියෙනවද කියලා වෙබ් කියලා ෆෝල්ඩර් එක. ඒක ගැටලුවක්. ඒ නිසා 32යි ඇලයිර තමයි ඒකට පාවිච්චි කරන්නේ. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා සාපේක්ෂ යොමු. මං හිතනවා දැන් ඔයගලන්ට වැඩේ පැහැදිලි. එහෙනම් ඔන්න ඔය කියන සම්මත ටිකත් එක්ක ලියලා දාන්න. ඒ ෆෝල්ඩර් එක ඇතුළෙම නම් ඉන්නේ නම විතරක් ලියන්න. ඒ ෆෝල්ඩර් එක ඇතුළේ තියෙන ෆෝල්ඩර් එකක් ඇතුළේ නම් ඒ ෆෝල්ඩර්ස් නම් ඇලයිරිද ලියලා දාන්න. ඒ ෆෝල්ඩර් එකට පිටින් ඉන්න ෆෝල්ඩර් එකක නම් 32යි ඇලයිර දක්වලා ආපස්සට යන බව පෙන්වන්න.
ඔන්න ඔය ක්‍රමයට තමයි සාපේක්ෂ යොමු අපි නිර්මාණය කරගන්නේ. මම හිතනවා දැන් ඔයගලන්ට සාපේක්ෂ යොමු කතාව පැහැදිලි ඇති කියලා. එහෙනම් අපි දැන් බලමු කොහොමද ඔය කියන සාපේක්ෂ යොමුවත් උදව් කරගෙන පින්තූරයක් විදහන්නේ. එතකොට මේක ඔයගොල්ලෝ ලියා ගන්න ඕන 22 පිටුවේ උඩින්ම තියෙනවා රූප භාවිතය කියලා. ඊට පස්සේ HTML කෝඩ් එකක් සහ විදහීමක් තියෙනවා අන්න ඊට යටින්. සාපේක්ෂ යොමු මාතෘකාවට උඩින් පළවෙනි HTML කෝඩ් එක සහ විදහීමට යටින් අන්නේ ප්‍රදේශයේ තමයි මේ ටික ලියා ගන්න වෙන්නේ. එතකොට අපිට පින්තූරයක් විදහන්න වුණාම අපි ලියන්න ඕන උසුලනිය තමයි IMG කියලා කියන්නේ. එතකොට IMG කියලා කියන්නේ යුගල නොවන උසුලනයක්. අර BR වගේ, HR වගේ. අවසන් කිරිල්ලක් නැහැ. IMG විතරක් ලිව්වට පින්තූරයක් විදහෙන්නේ නැහැ. ඊළඟට හැමතිස්සෙම ලියන්න වෙන අනුපදේශකේතයක් තියෙනවා. ඒ තමයි SRC. එතකොට මේ රතු පාට කොටුව ඇතුලේ තියෙන ටික තමයි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. IMG කියන උසුලනය ඇතුලේ SRC අනුපදේශකේතය ලියලා අන්න ඒකේ වටිනාකම විදිහට පින්තූරයට සාපේක්ෂ යොමු ලබා දුන්නා නම් ඇති. බලන්න උදාහරණ කෝඩ් එක. ඒකේ තියෙනවා කඳ කොටසේ this page has ඊළඟට දාලා IMG උසුලනය SRC එකේ ඔයගලන්ට පේනවා මේ ලියලා තියෙන්නේ මොකක්ද? සාපේක්ෂ යොමුව. මොකක්ද මේ කියවෙන්නේ? images කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන computer.jpg කියන පින්තූරය විදහන්න. ඒක තමයි මේ විදහිලා තියෙන පින්තූරය. ඊළඟට images කියන වචනයකුත් ලියලා තියෙනවා. එතකොට this page has images කියන වචන දෙක මැද්දෙන් පින්තූරය විදහෙන්න ඕන මේ තියෙන්නේ. this page has images ඔය මැද්දේ පින්තූරේ විදහෙනවා. එහෙනම් පින්තූරයක් විදහන්න ඕනද ලියවෙන්න ඕන IMG උසුලනය. ඒක විතරක් ලියලා තිබ්බා කියලා මොකුත් වෙන්නේ නැහැ. අනිවාර්යයි SRC අනුපදේශකේත ලියලා උද්දෘතකම ඇතුලේ ඒකේ වටිනාකම විදිහට සාපේක්ෂ යොමුව අර අපි ඉගෙන ගත්ත ක්‍රමයට අනුව සාපේක්ෂ යොමුව දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගලන්ට ප්‍රශ්නයක් දෙනකොට අනිවාර්යයි ප්‍රශ්නෙත් එක්ක ඔයගලන්ට කියන්න ඕන මේ පින්තූරය කොහෙද ගබඩා වෙලා තියෙන්නේ කියන රූපය අදහස ඔයගලන්ට දෙන්න ඕන. නැත්නම් අපිට සාපේක්ෂ යොමු දාන්න බෑ. හැබැයි ඔයගලන්ට විශේෂයෙන් කියලා නැතිනම් පින්තූරේ කොහෙද ගබඩා වෙලා තියෙන්නේ ෆෝල්ඩර්ස් අනම්මනම් ඔයගොල්ලෝ උපකල්පනය කරන්න පින්තූරයයි HTML කෝඩ් එකයි එකම ෆෝල්ඩර් එකේ ඉන්නවා කියලා ඔයගොල්ලෝ කෝඩ් එක ලියන්න. හොඳට ඔක මතක තියාගන්න. මොකද විභාගෙදී දැනගන්න ඕන කාරණයක් විභාගෙදී ඔයගලන්ට ෆෝල්ඩර් එක ගැන කියලා නැතිනම් ෆෝල්ඩර් ආකෘතිය දීලා නැතිනම් ඔයගොල්ලෝ උපකල්පනය කරන්න පින්තූරය සහ HTML ෆයිල් එක එකම ෆෝල්ඩර් එක තුල පවතී කියලා කෝඩ් එක ලියන්න. හරි? ඊළඟට මේ විදහීමට අදාළවත් පොඩි දෙයක් තියෙනවා මතක තියාගන්න නේද? අර පින්තූර කියන අය පේලි පරතර තියාගන්නේ නැහැ. දැන් ලයිස්තුවක් නම් එයා තනි පේලියකට එනවනේ කලින් පස්සේ ඉන්න අයව අතෑරලා ඒගොල්ලෝ තනි පේලියක ඉන්නවා. හැබැයි පින්තූර එහෙම නැහැ. එයා ඉන්නේ කලින් සහ ඊට පස්සේ ඈත් එක්ක එකම පේලියනේ. දැන් රූලක් ගැහුවා නම් මේ රූල උඩ තමයි මේ ටික ඔක්කොම ඉන්නේ. පින්තූරෙත් ඉන්නේ රූල උඩ. this page has images ලියලා තියෙන්නේ ඒ කියන රූල උඩමයි. ඒ නිසා එකම පේලියේ තමයි පින්තූර විදහෙන්නේ. ඒකත් විදහීමක් ලෙස මතක තියාගන්න ඕන නම් ඒ විදහීමට දකුණු පැත්තේ ඉඩ තියෙනවනේ. එතන ලියලා තියන්න පින්තූර පෙර හා පසු අන්තර්ගත සමග එකම පේලියේ විදෙහි. පින්තූර පෙර හා පසු අන්තර්ගත සමග එකම පේලියේ විදෙහි. ඊළඟ අපි බලමු 23 වෙනි පිටුවට යන ටියුට් එකේ මෙතනින් එහාට අපි බලන්නේ පින්තූර හා සම්බන්ධ තවත් යම් සැකසීම් කීපයක් සිද්ධ කරගන්න විදිහ 23 24 පිටුවල 23 වෙනි පිටුවේ අපි මුලින්ම බලනවා පින්තූරේ පළලයි උසයි කොහොමද හදාගන්නේ. මොකද ඕනම පින්තූරයකට පළලක් උසක් තියෙනවා. අපි IMG SRC විතරක් පාවිච්චි කරොත් ඒ පින්තූරයට තියෙන ඔරිජිනල් උසෙනුයි පළලෙනුයි එක විදහෙනවා. හැබැයි අපිට ඕන එහෙම නෙවෙයි. ඊට වඩා වෙනස් උසකින් පළලකින් මෙතන විදහෙන්න ඕන නම් අපිට පුළුවනි ඒක හදාගන්න. මොකක්ද කරන්න ඕන? ලියලා තියාගන්න මේ රතු පාට කොටුව ඇතුලේ තියෙන ටික පළල width කියන අනුපදේශකේතයත් උස height කියන අනුපදේශකේතය මගිනුත් හදනවා. මේක වගුවලදිත් තිබ්බ මතකනේ ටේබල්. එතකොට මේවැ වටිනකම පික්සල් වලින් දෙන්නත් පුළුවන් ප්‍රතිශත ලෙස දෙන්නත් පුළුවනි. මොකද හේතුව ප්‍රතිශත වලින් කියවෙන්නේ width සමානයි කියලා අපි ප්‍රතිශත දැම්මොත් අතරික්සු පළලයේ දරන අනුපාතය. height කියලා අපි ප්‍රතිශතයක් දුන්නොත් අතරික්සු කවුළුවේ උසට දරන අනුපාතය.
එහෙනම් width සහ height අනුපදේශකේත තමයි උස සහ පළල හදන්න අපි පාවිච්චියට ගන්න. එතකොට වීඩියෝ එක ප්ලේ වෙන එක తాවකාලිකව නවත්තලා මෙන්න මේ කියන කොටස රතු පාට කොටුවේ දැක්වෙන කොටස ලියලා තියාගන්න. එතකොට උදාහරණයක් අපි බැලුවොත් පෙන්නනවා ඉස්සෙල්ලා වගේමයි this page has images කියන අතරමැද්දට IMGSRC එක දාලා පින්තූරෙ මෙහෙම විදහෙවි. හැබැයි width වලට දීලා 120යි height එක 100යි. එතකොට ඒ කියන්නේ මේ උස අනිවාර්යයි පික්සල් 100යි. මේ පළල අතරික්සුවේ සමස්ත පළලින් 120ක ප්‍රමාණයක් සහිතයි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවනි පින්තූරයක පළලයි උසයි සකස් කරගන්න අපි කැමති මිමි වලට. ඊට පස්සේ ගමු පින්තූරයකට කොහොමද රාමුවක් දාන්නේ? පින්තූරයක් වටේත් මෙන්න මේ වගේ රාමුවක් විදහන්න පුළුවනි. ඕකට අපි පාවිච්චි කරන්නේ බෝඩර් අනුපදේශකේතය. ලියාගන්න එතන තිත්තිරි උඩ රතු කොටුව IMG තුල බෝඩර් අනුපදේශකේතය පාවිච්චි කරනවා. ඒකේ වටිනකම අපිට පුළුවන් පික්සල් වලින් ලබා දෙන්න. උදාහරණ බැලුවොත් මෙතන IMG එකේ ලියලා තිනවා බෝඩර් සමානයි 5යි px. ඒකෙන් කියන්නේ මේ පින්තූරයේ පික්සල් 5ක ඝනකමක් තියෙන මේ ඝනකම 5යි පික්සල් බෝඩරයක් දාලා තියෙනවා. මේ ඉලක්කම 10 20 කරොත් මේකේ ඝනකම වැඩි වේවි. අඩුම ගානේ 1 කියලාවත් ලියන්න ඕන. එහෙම නැතිනම් අර අපි කලින් දැක්කා වගේ බෝඩර් එකක් නැතුව තමයි රූප විදහීමට ලක් වෙන්නේ. එහෙනම් බෝඩර් අනුපදේශකේතය මේ සඳහා පාවිච්චි කරනවා. ඒකත් වගුවලක් තිබුණා නේද ටේබල් වල හිටපු එක්කෙනෙක්. ඊළඟට පින්තූර සඳහා එකෙල්ල කිරීම අලයින් එක හදන්න පුළුවනි. එතකොට පින්තූර වල එකෙල්ල කිරීම කරන්න අපි පාවිච්චි කරන්නේ අලයින් කියන අනුපදේශකේතය. එතකොට අලයින් කියන්නේ අපිට දැන් බොහොම හුරු පුරුදු එක්කෙනෙක් එයා ගොඩක් තැන්වල පාවිච්චි වුණා ඡේද P වල, ඒ වගේම H1 වල, ඊළඟට HR වල, ඊළඟට ටේබල් වල නේද? ওই තැන්වල පාවිච්චි වුණා. එතකොට පින්තූර එක්ක මේ අලයින් කියන එක එනකොට හැබැයි යාට ලබා දෙන්න පුළුවන් වටිනාකම් පහක් තියෙනවා. මොනවද? left, right, top, bottom, center. දැන් අපිට සාමාන්‍යයෙන් left, right, center නම් හුරු පුරුතුයි. හැබැයි top bottom කියන දෙන්නත් මෙතන පාවිච්චි වෙනවා. කලිනුත් අපිට මේ වචන දෙක හම්බ වුණා. අර caption වල align top bottom දුන්නානේ. ඒතර පින්තූර වලත් left, right, center වලට අමතරව top bottom කියන වටිනාකම් දෙකත් පාවිච්චි කරන්න පුළුවන්. මේක මම ටිකක් වෙනමම කතා කරන්න හේතුව තමයි මේකේ තියෙනවා අපිට ඉගෙන ගන්න මතක තියාගන්න බොහොම ප්‍රායෝගිකව වැදගත් වෙන තැන් ටිකක්. ඒ නිසා මේ වටිනාකම් පහම වෙන වෙනම මම ඔයගලන්ට ටියුට් එකෙත් පෙන්නලා තියෙනවා 23 24 පිටුවල මම දැන් මෙතනත් ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලෝ එකින් එක ලියාගන්න. මුලින්ම පින්තූර සඳහා එකෙල්ල කිරීම සැකසීම කියන තැන තියෙන කඩයිලි දෙක තිත්පේලි දෙක උඩ මේ දැක්වෙන ටික ලියලා තියාගන්න. මේ තිරේ දැක්වෙන ටික. තොර මේ ටික left right top bottom කියන ටික ඔයගොල්ලෝ කමාන්ඩ් දා ඉස්සරහෙන් ලියා ගන්න. එකක් යට එකක් ලියන්න ඕනේ නේ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු align එක left වුණොත් කොයි වගේද එන්නේ කියලා. එහෙනම් ඔන්න මම ලිව්වා මුලින්ම කෝඩ් එකක්. අර කලින් කඳ කොටසමයි this page has images කියන එක අතරමැද්දට තමයි පින්තූරේ විදහන්නේ. හැබැයි align එක මම left කරලා තියෙනවා. එතකොට බලන්න විදහීම පින්තූරේනම අතරික්සුවේ වම් පැත්තට. එතකොට දකුණු පැත්තේ ඉඩක් ඉතුරු වෙනවනේ. ඔය ඉඩට ඇවිල්ලා this page has කියන එක. images කියන එක. ඒ කියන්නේ පින්තූරයේ අතරික්සුවේ වම් පසින් විදහෙනවා. පින්තූරයට දකුණු පස අවකාශය පෙරහා පසු අන්තර්ගතයන් දාලා අතරික්සුව පුරව ගන්නවා. ඔන්න ඕකයි align left එකේ තියෙන ලක්ෂණය. ඒතර මේක ලියලා තියාගන්න ඕගොල්ලෝ align left දාපු මේ කෝඩ් එකේ විදහීමට දකුණු පැත්තෙන් පොඩි ඉඩක් තියෙනවනේ. අන්න ඒ ඉඩේ පුංචිට ලියාගන්න මේ කොටු තුල පෙන්නනේ. අනිත් වලට අදාළව එහෙමයි මේ රතු පාට කොටුවේ පෙන්නන ටික ලියාගන්න. ඒ තමයි align left කිව්වොත් මතක තියාගන්න පින්තූරේනව අතරික්සුවේ වම් කොනට දකුණු පැත්තේ ඉඩ පෙරපසු අන්තර්ගත ඔක්කොම දාලා පුරවනවා. ඒතර ඇත්තටම අපිට 100% හරියටම කියන්න අමාරු වෙන්න පුළුවන් පින්තූරයට දකුණු පැත්තේ මොනවද ඉන්නේ. මොකද අතරික්සුව තමයි තීරණයක් ගන්නෙ. කොච්චරක් මේව දාලා මේක පුරව ගන්නවාද කියන එක අතරික්සුවට අයිති කාර්යයක් වෙන නිසා.
ඊළඟ අපි align එකට දැම්මොත් එහෙම center කියලා. එතකොට මොකද වෙන්නේ? දෙපස තියෙන අන්තර්ගත පින්තූරයේ මැද්දට එකිල්ල වෙනවා මේ. අපි ඉරක් ගැහුවොත් පින්තූරයේ මැද හරියට යන්න තමයි මේ වචන දෙක ඉන්නේ. එහෙනම් දෙපස අන්තර්ගත පින්තූරයේ මැදට එකිල්ල වෙනවා. නැතුව අතරික්සුවේ මැද්දට මේ පින්තූරය යනවා නෙවෙයි. දෙපස අන්තර්ගත පින්තූරයේ මැදට එකිල්ල වීමක් තමයි align center එකෙන් සිද්ධ වෙන්නේ. මේක ලියා ගන්න. ඊට පස්සේ align කියන එකට අපි ගත්තොත් right 24 වෙනි පිටුවේ උඩ. එතකොට මොකද වෙන්නේ? පින්තූරය යනවා අතරික්සුවේ දකුණු පැත්තේ කෙළවරට. එතකොට වම් පැත්තේ හිස් අවකාශයක් එනවා. අර කලින් වගේමයි පෙර පසු අන්තර්ගත දෙකම දාගෙන ඒ හිඩස පුරවන්න බලනවා මේ. This page has ඉන්නේ පින්තූරයට කලින්, images ඉන්නේ පින්තූරයට පස්සේ. හැබැයි මෙතන ඒ ටික එකට ඉන්නවා. පින්තූරෙ ගිහිල්ලා අතරික්සුවේ දකුණු පැත්තට. ලියලා තියාගන්න නිසා පින්තූරයේ අතරික්සුවේ දකුණු පසින් විදැහෙන අතර පින්තූරයට වම් පස අවකාශය පෙර හා පසු අන්තර්ගතයෙන් විදැහි. ඊට පස්සේ අපි ගියොත් එහෙම top කියන එකට එතකොට වෙන්නේ පෙර හා පසු අන්තර්ගත පින්තූරයේ ඉහළ කෙළවරට එකෙල්ලව තමයි විදැහෙන්නේ. දෙපස අන්තර්ගත පින්තූරයේ ඉහළට එකෙල්ල වීමක් තමයි වෙන්නේ. So this page has images. එතන align එක ලියලා top කියලා. අන්තිමටම align bottom. එතකොට පින්තූරයේ දෙපස අන්තර්ගත පින්තූරයේ පහළටයි එකෙල්ල වෙන්නේ. ඒක තමයි ඒකේ ස්වභාවය. එතකොට දැන් කලින්ම මුලින්ම අපි කෝඩ් එකක් දැක්කා. ඒ කියන්නේ ඕනනම් ආයි 22 පිටුව පෙරලලා බලන්න 22 උඩම තියෙන විදැහීම ওই වගේ නේද? දෙපස අන්තර්ගත පින්තූරයේ පහළට නේද කෙල්ල වෙන්නේ. ඒ කියන්නේ ඩිෆෝල්ට් එක. පෙරනිමිය කෙල්ලවීම මොකද්ද? බොටම්. පින්තූරයක් සඳහා පෙරනිමිය කෙල්ලවීම තියෙන්නේ බොටම්. ඔන්න මතක තියාගන්න. එතනම ඕනනම් සටහන් කරන්න පෙරනිමිය කෙල්ලවීම බොටම් වේ. හැබැයි අනිත් අවස්ථා හතර ඕගොල්ලෝ දැක්කොත් ටක් ගාලා මතක් වෙන්න ඕන මෙතන සෙන්ටර් මේක left දෙන්න ඕන මේක right දෙන්න ඕන මේක top දෙන්න ඕන කියලා අනිත් අවස්ථා හතර ඒ නිසා විශේෂයෙන් හදන්න මේ ක්‍රමයේ આવොත් bottom කියලා ලියන්න ඕනේ නෑ මං අර අවස්ථා පහම ඕගලන්ට පෙන්වන්න ඕන නිසා මම පෙන්නුවේ ඒ නිසා 24 පිටුවේ එතනම සටහනක් දාලා තියාගන්න පින්තූර සඳහා පෙරනිමිය කෙල්ලවීම bottom කියලා. එනම් පින්තූර සඳහා වන එකෙල්ලවීම ওই ක්‍රමයට තමයි අපි නිර්මාණය කරන්නේ. ඊළඟට ගත්තොත් පින්තූරයේ දෙපස පරතර හදන්නේ කොහොමද? දැන් පින්තූරයේ විශේෂයෙන් ගත්තොත් අපි align එක තිබ්බොත් top එහෙම නැත්නම් center bottom නේද? එතකොට මේ පින්තූරයේ දෙපැත්තෙන් එනවනේ අන්තර්ගත. එතකොට පින්තූරයටම හේතු වෙන්නේ නැතුව ඕනේ නම් ඒක ටිකක් ඈතට කරලා තියන්න පුළුවන්. දැන් මෙතන බලන්න මේක top මේ පින්තූරය අපි ගත්තොත් පින්තූරයට දකුණු පැත්තෙන් අන්තර්ගතයක් තියෙනවා. හැබැයි යා පින්තූරයේ අස්සටම ඇවිල්ලා නැහැ ටිකක් පරතරයක් තියෙනවා. පින්තූරයට ඉහළිනුත් තියෙනවා කම්පියුටර් කියලා වචනයක්. එයා සහ මේ අතරත් යම් පරතරයක් තියලා තියෙනවා. ඕකට අපි පාවිච්චි කරනවා අනුපදේශකේත දෙකක්. H space V space. බලන්න මෙතන කරලා තියෙන වැඩේ කඳ කොටසේ කම්පියුටර් කියලා ලියලා BR එකක් දාලා. ඒ නිසා පින්තූරය ඊළඟ පේලියට කැඩෙනවා. ඒ පින්තූරේ තමයි com.png PIC ෆෝල්ඩර් එක ඇතුලේ ඉන්නේ. එයාගේ ලයින් එක left කියලා. ඒ නිසා පින්තූරේ අතරික්සුවේ වමට ඇවිල්ලා ඒ වගේම ඊට පස්සේ a computer is a device කියලා ලොකු අන්තර්ගතයක් ලියලා තිනවා. ඒ ටික ඔක්කොම අර දකුණු පැත්තේ ඉඩ වහගෙන ඉන්නවා. ඒකනේ කතාව ලයින් එක left වුණාම පස්සේ ලිව්ව ටික යනවනේ ඉස්සරහට දකුණු පැත්තට. මෙතන ලියලා තියෙනවා මුලින්ම ඒක බලලෙමු h space සමානයි 50යි px. ඒකෙන් කියන්නේ පින්තූරයේ වම සහ දකුණ පරතරය. ඒ කියන්නේ පින්තූරයේ වමයි මේ අතරයි තියෙනවා පික්සල් 50ක්. මෙතනත් තියෙනවා පික්සල් 50. එහෙනම් h space වලින් කියන්නේ පින්තූරයේ වමින් සහ දකුණින් කොච්චර ස්පේස් එකක් එන්න ඕනද කියන එක. ඊළඟ උදාහරණයක් ගත්තොත් v space 30න් කියන්නේ ඉහළින් සහ පහළින්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා පික්සල් 30. පින්තූරයට ඉහළින් ඒ වගේම පින්තූරයට පහළින් කොච්චර අවකාශයක් එයා පවත්වා ගන්න ඕනද කියන එක v space වලින් පෙන්වනවා. එහෙනම් ඒක තිත්තිරි උඩ ලියාගත හැකි මේ විදිහට h space කියලා දාලා ලියන්න රතු කොටුව h space කියලා දාලා ලිව්වා පින්තූරයේ වම් පසින් සහ
දකුණු පසින් පවතන අවකාශය දක්වයි. පින්තූරයේ වම් පසින් සහ දකුණු පසින් පවතින අවකාශය දක්වයි. එතන මෙතනම මාක් කරගන්න ඔයගලන්ට මේ විදැහීම තුල ඊතලයක් ඕනනම් දැම්ම මෙතන 50යි 50යි. මෙතනින් දැම්ම 50යි 50යි. ඊළඟ ලියා ගන්න V ස්පේස් ඊතල ඉරක් ගහලා පින්තූරයට ඉහළින් සහ පහළින් පවතින අවකාශය දක්වයි. පින්තූරයට ඉහළින් සහ පහළින් පවතින අවකාශය දක්වයි. එතකොට විදැහීම තුල මෙතනට ඊතලයක් දාගන්න 30යි 30යි ආපහු මෙතනට ඊතලයක් දාගන්න 30යි. එහෙනම් ওই විදිහට අපිට පුළුවන් පරතර හදන්න. අපි v ස්පේස් h ස්පේස් නොලිව්වොත් මේක පික්සල් බිඳුව හේතු වෙන්නම එනවා. ඒතකොට ඔයගොල්ලන්ට දේවි ප්‍රශ්නික නම් මෙච්චර පරතරයක් තියෙනවා කියලා දුන්නාම සුදුසු විදිහට මේ දෙන්නම එකපාර ලියන්න ඕනේ. ඒ කෙනෙක් ගැන කිව්වොත් ඒ අදාළ උපදේශකයෙක් විතරක් ලියලා ඔයගොල්ලන්ට පුළුවනි ඒක සකස ගන්න. අපි ඊළඟ බලමු පින්තූර සඳහා විකල්ප පාට. ඒක තියෙන්නේ 25 වෙනි පිටුවිටියුට් එකේ. එතකොට පින්තූර විදහන්න ගියාම සමහරක් වෙලාවට පින්තූර විදහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඕකට හේතුවක් තියෙනවා. එක හේතුවක් තමයි මේ සාපේක්ෂවම දෝෂ සහිතයි. හිතන්නකෝ අපි පින්තූරේ දැම්මා සාපේක්ෂවම වැඩ කරා. නමුත් පස්සේ කවුරු හරි පින්තූරේ රීනේම් කරොත් පින්තූරේ එතනින් අයින් කරොත් දැන් විදහ ගන්න බෑනේ. එතකොට ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? පින්තූරේ පේන්නේ නැහැ. සමහර වෙලාවල් වෙන්න පුළුවන් ওই ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුණාම පින්තූර ලෝඩ් වෙන්න වෙලා යනවා. මොකද පින්තූරයක් හැදිලා තියෙන්නේ පික්සල් වලින්. එතකොට පික්සල් කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් බිටු වලට සම්බන්ධ වෙනවා. එතකොට පින්තූරයක් ඔයගොල්ලෝ දන්නවා ටිකක් ධාරිතාව තියෙනව නේද? දැන් පින්තූරයක් ගත්තොත් ඒක කිලෝබයිට්, ගොඩක් වෙලාට මෙගාබයිට්, ගිගාබයිට් වගේ නේ වෙන්නේ. හැබැයි මේ පොඩි වචනයකට එච්චර අවශ්‍ය නැහැ නේද? දැන් අපි ගත්තොත් 30 කියන වචනේ ගත්තොත් ASCII වලින් නම් පෙන්වන්නේ එක ASCII අනුලක්ෂණයක් කියන්නේ බිටු 7යි. එතකොට 30 කියන එකේ තියෙනවා 4 වරක් 7 බිටු 28යි. බිටු 28ක් කියන්නේ බයිට් වලට ගන්න 8න් බෙදලා ගත්තොත් සාමාන්‍යයෙන් බයිට් 3කට වඩා චුට්ටයි වැඩි. එතකොට මේ වචන ටික ඔක්කොම එකතු කරොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. ඔක්කොගෙම තියෙන්නේ අනුලක්ෂණ 13යි. එතකොට අනුලක්ෂණ 13 වැඩි කිරීම 7 අපිට පේනවා අනුලක්ෂණ 100කට අඩු ප්‍රමාණයක් නේ. එතකොට අනුලක්ෂණ 100ක් කිව්වත් ඔක 8න් බෙදුවොත් එන්නේ බයිට් 12ක් වගේ. බොහොම පොඩි. හැබැයි පින්තූර ඔයගොල්ලෝ දන්නවා බයිට් වලින් යන්නේ නැහැ නේ. පින්තූර කියන්නේ මෙගාබයිට්. බයිට් 1024යි ආයෙත් 1024යි. ඒ නිසා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් එහෙම ස්ලෝ වුණොත් අර අකුරු ටික ඉක්මනින් එනවා. පොඩි බිටු ප්‍රමාණයක් ආව නම් ඇතිනියව මේ පැත්තේ හදාගත හැකි. හැබැයි පින්තූරේ විදහන්න නම් ඊට වඩා වැඩි බිටු ප්‍රමාණයක් එනකන් බලාගෙන ඉන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථා නිසා පින්තූර විදහව් නොවෙන්න පුළුවන්. ඒක ඕනනම් එතන සයිඩ් එකකින් ලියලා තියාගන්න. පින්තූර විදහව් නොවෙන්න හේතු. පින්තූර විදහව් නොවීමට හේතු. එකක් සාපේක්ෂ යොමුව දෝෂ සහිත වීම. සාපේක්ෂ යොමුව දෝෂ සහිත වීම. අනිත් කාරණය අන්තර්ජාල සබඳතාව මන්දගාමී වීම. අන්තර්ජාල සබඳතාව මන්දගාමී වීම. ඔගොල්ලෝ නෙට්වර්ක් පාඩමේදී ඉගෙන ගනීවි. මම ඔය කිව්ව කාරණේ කොහොමද බලපාන්නේ කියලා අවබෝධ කරගනි. දැනට මතක තියාගන්න කරුණක් විදිහට. අන්තර්ජාල සබඳතාව මන්දගාමී වීම. දැන් එතකොට අපි බලන්නේ ඒ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ? එතකොට පින්තූරේ විදහෙන්නේ නැහනේ. එතකොට ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද පරිශීලකයා ඇවිල්ලා වෙබ් පිටුව බලනවා පින්තූරෙන්න ඕන තැන් හිස්. එතකොට අපි මොකද කරන්නේ? ඒ වගේ ගැටලුවක් මතු වුණොත් කියලා පාවිච්චි කරනවා ALT. බලන්න මම මෙතන ලියලා තියෙනවා ALT කියලා කම්පියුටර්. එතකොට this page has images මැද්දට පින්තූරෙ එන්න ඕනේ bottom line එකකින්. හැබැයි පින්තූරෙ එන්න ඕන තැන පින්තූරේ නැහැ. ඒ වෙනුවට දැන් එනවා මොකක්ද? ALT කියලා මම ලිව්ව කම්පියුටර් කියන වචනේ. එහෙනම් ALTට අපි කියන්නේ විකල්ප පාඨය. එයාගේ භාවිතය තමයි පින්තූරය විදහව් නොවුනොත් අන්නේ වෙලාවට එතන පෙන්වන්න ඕන වචනෙට තමයි අපි කියන්නේ විකල්ප පාඨය. ඒකත් සටහන් කරගන්න ඕන නම් ලියාගත්තා. පින්තූරය විදහව් නොවන අවස්ථාවල ඒ වෙනුවට පෙන්විය යුතු පාඨය. පින්තූරය විදහව් නොවන අවස්ථාවල ඒ වෙනුවට පෙන්විය යුතු පාඨය අපි කියනවා විකල්ප පාඨය.
එතකොට පින්තූරේ විදහැනකොට මේක පේන්නේ නැහැ. හරියට මේ කම්පියුටර් කියන වචනේ උඩින් තමයි පින්තූරේ විදහැන්නේ. එතකොට පේන්නේ නැහනේ. එතකොට ඒක අපි ලියන්නේ ALT අනුපදේශකේතය දාලා. රතු කොටුව ලියාගන්න. ඒක තමයි ALT කියන අනුපදේශකේතයෙන් තමයි මේ වැඩේ අපි කරගන්නේ. ALT සමානයි කියලා ඒ පාට කොටස් ටික ලියලා තියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පින්තූර හා සම්බන්ධ විදැහීම් කරුණු ටික ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඊළඟ අපි බලමු ඔහොමම හයිපර්ලින්ක්ස් ගැන. 25 පිටුව අධිසම්බන්ධක. එතකොට හයිපර්ලින්ක් එකක් කියලා කියන්නේ එක් වෙබ් පිටුවක ඉඳගෙන තවත් වෙබ් පිටුවකට ගමන් කරන්න පාවිච්චි කරන HTML ක්‍රමවේදය. දැන් එකපාර අපිට අතරෙක්ස් වෙන විදිහෙන් එක පිටුවනේ. එතකොට පිටු ගොඩක් තියෙනවනේ වෙබ්සයිට් එකක් වුණාම අපිට වෙන පිටුවකට යන්න ඕන නම් අපි උදව්වට ගන්න ක්‍රමේ තමයි හයිපර්ලින්ක්. දැන් පත්තරයක් නම් පොතක් නම් අපි පිටුව පෙරලනවනේ. අන්න ඒ වගේ වෙබ් පිටු පෙරලන්න උදව් වෙන්නේ හයිපර්ලින්ක්ස්. සිංහලෙන් කියන්නේ අධිසම්බන්ධක. ඕනම අන්තර්ගතයක් අධිසම්බන්ධකයක් කරන්න පුළුවන්. වගුවක්, ලැයිස්තුවක, එහෙම නැත්නම් පින්තූරයක්, ඡේදයක්, වචනයක්, H1 එකක් මේ ඕනම එකක් හයිපර්ලින්ක් එකක් බවට පත් කරන්න පුළුවනි. එතකොට අපේ A level syllabus එකේ පෙන්වන්නේ පාට වචන අධිසම්බන්ධක බවට පත් කරන උදාහරණ තමයි ඔයගලන්ට දෙන්න වෙන්නේ. හැබැයි ඒ නිසා ඔයගොල්ලෝ වර්ධි අදහසකට යන්න එපා. ඕනම අන්තර්ගතයක් අධිසම්බන්ධකයක් බවට පත් කරන්න පුළුවන්. අධිසම්බන්ධකයක් බවට පාටයක් වචනයක් පත් කරොත් එයා යටින් ඉරක් වදිනවා. එහෙනම් ඔන්න දැන් මෙතන ඉඳන් අලුත් වෙනවා නේද? අපි මෙච්චර දවසක් දැක්කේ පේපර් එක සඳහා අපිට විදැහීමක් දින්නාම යටින් ඉරි තිබ්බොත් U එකක් ලියන්නනේ. හැබැයි ඒක U වෙන්නත් පුළුවන් අධිසම්බන්ධකයක් වෙන්නත් පුළුවන්. ඒකට ඒක ප්‍රශ්නේ විස්තර කරලා දෙනවා. හයිපර්ලින්ක් එකක් නම් මේවා හයිපර්ලින්ක් කියලා. එහෙම දීලා නැහැ කියන්නේ ඒක U එකක් දාන්න. එහෙම නැතිනම් අධිසම්බන්ධකයක් වුණත් වෙන්න පුළුවන්. එතකොට හැබෑවට අපි කම්පියුටර් එකක් ගාව නම් ඉන්නේ හරි ලේසි තහවුරු කරගන්න එක නිකම්ම අන්ඩර්ලයින් එකක්ද හයිපර්ලින්ක් එකක්ද කියලා. එයා උඩට මවුස් පොයින්ටර් එක ගෙනිච්චාම මේ සයිඩ් එකෙන් පෙන්වන්නේ අත වගේ වෙනවා නම් දැන් මේ තියෙන ඊතලයේ හැඩේ අතක් වගේ වෙනවා නම් අන්න යා අධිසම්බන්ධකයක් වෙනවා. එහෙනම් ඔන්න ඔය ටිකත් මතක තියාගන්න අධිසම්බන්ධක හා සම්බන්ධව. මේ කරුණු අලුත් නම් ඕගොල්ලන්ට පුළුවන් ටියුට් එකේ පිටිපස්සේ පිටුවේ ඔය විස්තරය දාලා තියාගන්න අධිසම්බන්ධක හා සම්බන්ධව මේ වීඩියෝ නැවැත්තුවා తాවකාලිකව මේ තිරේ තියෙන කරුණු 4 නිල් පාටින් අමතර කරුණු අවශ්‍ය නම් සටහන් කරගන්න. එතකොට ඔතන අධිසම්බන්ධක නිර්මාණය කියන තැන කඩයිරි උඩ ලියන්න ඕන එක තමයි රතු කොටුවේ තියෙන්නේ. මොකක්ද? අධිසම්බන්ධකයක් හදන්න අපි පාවිච්චිට ගන්න උසුලනය තමයි A. A කියන්නේ යුගල උසුලනයක්. ඒකෙන් වට කරන්න ඕන හයිපර්ලින්ක් එක වෙන්න ඕන කෙනා ඊට පස්සේ ලියන්න ඕනේ href කියලා අනුපදේශකේතය ලියලා ඒකෙන් තමයි පෙන්වන්නේ මේක ක්ලික් කරාම කාවද ඕපන් වෙන්නේ. href එක තමයි පෙන්වන්නේ කාවද ඕපන් කළ යුත්තේ. එහෙනම් A කියන එක විතරක් ලිව්වට වැඩක් වෙන්නේ නැහැ. අර img විතරක් ලිව්වට වැඩක් නැහැ වගේ A href එකටම යන්න ඕන. එතකොට තමයි ඒක සම්පූර්ණ හයිපර්ලින්ක් එකක් බවට පත් වෙන්නේ. එහෙනම් ඒක ලියලා තියාගන්න රතු කොටුව තිත්තිරි උඩ ඒ උසුලනිය තුල href අනුපදේශකේතය භාවිතා කර එහි වටිනාකම ලෙස යොමු විය යුතු අන්තර්ගතය දක්වයි කියලා. අපි නම් බලමු උදාහරණයක්. මුලින්ම මේ හයිපර්ලින්ක්ස් අපිට වර්ග 3කින් දකින්න පුළුවන් වෙබ්සයිට්ස් වල වෙබ් පිටුවල ඒ වර්ග 3 මම වෙනම කතා කරලා තියෙනවා. මුලින්ම අපි බලමු වැඩිපුරම තියෙන්නේ ඒ වෙබ් අඩවියේම වෙන පිටුවකට. හයිපර්ලින්ක් එකක් තියෙනවා ක්ලික් කරාම යන්නේ මේ වෙබ්සයිට් එකේම වෙන පිටුවකට. මොකද එක වෙබ්සයිට් එකක් කියන්නේ පිටු ගොඩක් වෙනස් ෆයිල් ගොඩක් එක HTML ෆයිල් එකකින් තව ෆයිල් එකකට යන්න වුණොත් මොකද කරන්නේ? හරිම ලේසි. මොකක්ද ලියන්නේ href අනුපදේශකේතේ වටිනාකම විදිහට යොමු වෙන්න ඕන පිටුවේ සාපේක්ෂ යොමු ලියනවා. මතකනේ? සාපේක්ෂ යොමු. මොකද එකම වෙබ් අඩවිය කියන්නේ මම දන්නවා ෆයිල් ෆෝල්ඩර්ස් තියෙන තැන් මම හදපු මගේ වෙබ්සයිට් එකනේ. එතකොට මම href සමානයි කියලා සාපේක්ෂ යොමුවක් තමයි ලියන්නේ. මේ තියෙන උදාහරණය. මෙතන here කියන වචනේ හයිපර්ලින්ක් එකක් කරලා මේ සාමාන්‍ය පාටත් වෙනස් වෙනවා. හැබැයි ඔයාලට printed දෙනකොට කළු පාට තමයි පේන්නේ. හරි? යටින් ඉරක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරොත් කොහෙටද යන්න ඕන? other කියන ෆෝල්ඩර් එක ඇතුලේ සේව් කරලා තියෙන inside.html පිටුව තමයි විවෘත වෙන්න ඕන.
එහෙනම් එම වෙබ් අඩවියම වෙනත් පිටුවක්ද href සමානයි කියලා ලියවෙන්නේ හැමතිස්සෙම මොකක්ද? අර අපි අද මුලින් ඉගෙන ගත්ත නීතිවලට අනුකූල සාපේක්ෂ යොමුවක්මයි. ඒක ලියලා තියාගන්න. එම වෙබ් අඩවියම වෙනත් පිටුවකට අධිසම්බන්ධක නිර්මාණය යටතේ මේ රතු කොටුවේ තියෙන ටික. මේ උදාහරණ කෝඩ් එක ඔයගලන්ට දීලා තියෙනවා විදැහීමත් එක්ක. හරි. මේ තියෙන උදාහරණي අපි ගත්තොත් කොයි වගේද කියලා. එතකොට මම ෆස්ට් පේජ් කියලා පිටුවක් විදැහෙන බව ඔයගලන්ට පේනවා. හරි. ඒකේ here කියන එක අන්ඩර්ලයින් වෙලා පාට වෙනස් හයිපර්ලින්ක් එකක් වෙන්න පුළුවනි. එතකොට බලන්න මේකට අදාළ කෝඩ් එක ටයිටල් එක තියෙනවා ෆස්ට් පේජ්. මේ තහවුරු කරගමු. මේකේ නම first.html. ඒකේ h1 එකක් දාලා තියෙනවා ෆස්ට් පේජ් කියලා. ඒක තමයි මේ පේන්නේ. එකම ඒකේ තියෙනවා for more info click කියන එකට යටින් here කියන වචනේ ඒක ඔයගොල්ලන්ට පේනවා ඒ වලින් ආවරණය කරලා තියෙනවා href එක විදියට අද ඇලයිරක් inside html දාපු hyperlink එක ඔයගොල්ලන්ට පේනවනේ mouse point එක මොකද වෙන්නේ ඒක උට්ට ගෙනිච්චාම here කියන වචනේ උට්ට ගෙනිච්චාම mouse point එක අතක් වගේ වුණා. මොකද ඒක hyperlink එකක් නිසා. මේකෙන් යන්න කියලා තියෙන්නේ අද කියන folder එක ඇතුලේ තියෙන inside.html වලට. සාපේක්ෂ යොමුවක් නේද? හරි. එතන මේ අපි ඕපන් කරන් ඉන්නේ first.html කියන එක නේ. මේ මෙතනත් පෙන්නනෝනේ ආව. හරි. එතකොට මේ ඉන්නේ folder එක. එතකොට first.html කියන එක save කරලා තියෙනවා මම webpack කියලා folder එකක් ඇතුලේ. එතනම තිබුණා එහා පැත්තේ other කියලා folder එකක්. මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ folder එක. එතකොට මේ තියෙන්නේ webpack folder එක. ඒක ඇතුලේ first.html සහ other කියලා folder එකක් තියෙනවා. ඔන්න other කියන එක double click කරාට පස්සේ ඒක ඇතුලේ තමයි තියෙන්නේ inside.html කියන එක. ඒක අර සාපේක්ෂ යොමුවෙන් කිව්ව දේ මම ඔයගලන්ට පෙන්නුවේ. හරි. දැන් මම මොකද කරන්නේ? hyperlink එක click කරන්න යන්නේ. ඔන්න click කරා. click කරපු ගමන් මොකද උනේ? inside.html මේ එයාව open වුණා. එතන මේ තියෙන inside.html ඒකේ තියෙනවා title එක inside page පැහැදිලි නේද? ඒකේ තියෙනවා ඊළඟට h1 එකක් inside page. හරි. එතකොට අපිට පැහැදිලි එක click කරපු ගමන් මොකද උනේ? inside html කියන එක ආවා. ඒකෙත් මම hyperlink එකක් දැම්මා go back කියලා මේ. ඒක වට කරලා තියෙන්නේ a වලින්. ඒතර mouse point එක අතක් වගේ වෙනවා. ඒකේ බලන්න href එක ලියලා තියෙන්නේ කොහොමද? 32යි ඇලයිර first.html. මොකක්ද මේ 32යි ඇලයිරෙන් කියන්නේ? කලින් අපි ඉගෙන ගත්තා මේ ඉන්න folder එකෙන් එළියට ගිහිල්ලා first.html හොයාගන්න කියන එක තමයි ඒකෙන් කියන්නේ නේද? ඒතර ආයේ folder එක ගත්තොත් දැන් ඉන්නේ inside ළඟින්. ඒතර ඒකෙන් back කරාම තියෙන first.html එක. ඒකයි 32 ඇලයිර. කලින් අර තිබුණු පිටුවට යන්න. ඔන්න click කරනවා. බලන්න click කරපු ගමන් අර first.html පිටුව මොකෝ උනේ? නැවතත් ආවන්න. ඒක click කරොත් inside html here click කරොත් යනවා පස්සට. එහෙනම් අර සාපේක්ෂ යොමු පිළිබඳ දැනුමක් තියෙනවා නම් බොහොම ලේසියෙන් අපිට පුළුවන්කම තියෙනවා මොකක් කරන්නද? ඒ જાතියේ hyperlinks දාගන්න. අපි යමු ඊළඟ එක. වෙනත් වෙබ් අඩවියක පිටුවකට අපේ වෙබ්සයිට් එක නෙමෙයි වෙන වෙබ්සයිට් එකකට hyperlink එකක් දාන්න ඕනේ නම් එතකොට අපි මොකද කරන්න ඕන? href කියන එකේ වටිනකම විදිහට ලියන්න ඕන. මේකට අපි කියන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකය. පේනවනේ සාපේක්ෂ යොමුවක් එහෙම නෙමෙයි http තියෙන නිකන් වෙබ් ඇඩ්‍රස් එක යන එක්කෙනෙක්. එයාට අපි කියන්නේ URL එකක්. එහෙම නැතිනම් ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා. ලියාගන්න කඩඉරි වල මේ තියෙන රතු කොටුව. href අනුපදේශකයේ වටිනාකම ලෙස යොමු විය යුතු පිටුවේ ඒකාකාර සම්පත් නිශ්චායකය ලබා දී. එතකොට ඒ hrefම තමයි. අර href ගේ වටිනාකම තමයි ඒ ස්වරූපය තමයි වෙනස් වෙන්නේ. එතකොට මොකක්ද මේ ඒකාකාර සම්පත් නිශ්චායකය? මම චුට්ටක් කියලා දෙන්නම්. මේකත් ඔයගොල්ලෝ අමතර නෝට් එකක් දාගන්න. ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා අපි කියන්නේ වෙබ් එකේ තියෙන ලෝක ව්‍යාප්ත ජාලය කියන්නේ වෙබ් එකනේ. වෙබ් එකේ තියෙන ඕනම අන්තර්ගතයක් වෙන් කරලා අඳුන ගන්න තියෙන ක්‍රමය. ඒ කියන්නේ වෙබ් එක ගත්තොත් ඒක ඇතුලේ වෙබ් අඩවි තියෙනවා කියනවනේ කෝටියක් විතර. ඒතර ඒ වෙබ් අඩවිය ඇතුලේ වෙබ් පිටු කොච්චර ඇද්ද? ඒව ඇතුලේ සේව් කරපු පින්තූර වීඩියෝ කොච්චර ඇද්ද නේද? සමහරට එකම පින්තූර එකම වීඩියෝ එකේ කොපි ඕන තරම් ඇති.
හැබැයි මේ මොනවා වුණත් ඒ අන්තර්ගත එකකට එකක් වෙන් කරගන්න පුළුවනි. ඒ වෙන් කරගන්න නම් පාවිච්චි කරන්න වෙන්නේ ඒගොල්ලන්ගේ නම නෙමෙයි. පාවිච්චි කරන්න වෙන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකය කියන ක්‍රමය. ඒක හැදෙන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන උදාහරණයක්. මෙන්න මේ ෆෝමැට් එකකින් තමයි ඒකාකාර සම්පත් නිශ්චායකයක් එන්නේ. එකින් එක බැලුවොත් මුලින්ම ලියවෙනවා HTTP. සමහරවිට මෙතන HTTPS කියලා එන්නත් පුළුවනි. ඒක තමයි වෙබ් පිටු සම්ප්‍රේෂණය සඳහා වන ප්‍රොටෝකෝල් එක නියමාවලිය තමයි HTTP කියන්නේ. අපි ඒවා නෙට්වර්ක් පාඩමේදී ඉගෙන ගමු. දැනට මතක තියාගන්න හැමතිස්සෙම හයිපර්ලින්ක් එක සඳහා ඒකාකාර සම්පත් නිශ්චායකයේ පටන් ගන්නෙම HTTP හරි HTTPS හරි කියන දෙකෙන් එකක් එක්ක. ඊළඟට 32යි ඇලයිරි දෙක එනවා. ඒකත් එයාගෙම කොටසක්. ඒක සටහන් කරගන්න උදාහරණයට අදාළව මේකෙන් ගිය වෙන්නේ වෙබ් පිටු සම්ප්‍රේෂණ නියමාවලිය. ඊළඟ W අකුරු 3 දාන්න ඕන. ඒකෙන් කියන්නේ World Wide Web ලෝක ව්‍යාප්ත ජාලයේ පවතින කියන අදහස. එතකොට HTTP අනිවාර්යයි, W අකුරු 3 අනිවාර්යයි URL එකක් නම්. ඊළඟට තියෙනවා abc.com. ඒකට අපි කියන්නේ වසම් නාමය. ඒ කියන්නේ වෙබ් අඩවිය සඳහා අපි ගන්න නම තියෙනවනේ නේද? අපි මුල්ම පාඩම ඉගෙනගෙන තියෙනවා වෙබ් අඩවියක් අපි හොස්ට් කරනකොට ඒකට අපි ගන්න ඕනේ නමක් abc.com. නේද? ඒ වගේ ඔයගොල්ලෝ අහලා තියෙන facebook.com, youtube.com ඒක නම් තියෙනවා. එතකොට මේකට අපි කියන්නේ වසම් නාමය. ඒක තමයි ඊළඟට එන්න ඕන. ඊළඟට එනවා ඇලයිරි ගගහ ගොඩාක් එන්න පුළුවන්. ඒ පෙන්වන්නේ ෆයිල් කියන්නේ අන්තර්ගතයේ තියෙන මොන ෆයිල් ෆෝල්ඩර්ස් ඇතුළේද. මොකද වෙබ් අඩවියක් කියන්නේ ෆෝල්ඩර් එකක් ඇතුළේ තියෙන ෆෝල්ඩර්ස් ගොඩක්නේ. ඒ ෆෝල්ඩර්ස් පාත් එක තමයි අර සාපේක්ෂව වගේ ඇලයිරි ගගහ වැටෙන්නේ. අන්තිමටම තමයි අන්තර්ගතය. එහෙනම් මේ URL එක ලියලා තියෙන්නේ home.html එක වෙනුවෙන්. එයා ඉන්නේ කොහෙද? මෙන්න මේ නියමාවලියෙන් සම්ප්‍රේෂණය වෙන World Wide Web එකේ abc.com වෙබ්සයිට් එකේ page කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මෙයා ඉන්නේ. ආයි පාරක් කිව්වොත් abc.com වෙබ්සයිට් එකේ page ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මෙයා ඉන්නේ. එතකොට abc.com කියන නම තව කෙනෙක්ට ගන්න බෑනේ. එතකොට ඒ නිසා මෙතනින්ම ලෝකයටම අනන්‍යතාවය හැදෙනවා. එතකොට එයා ඇතුලේ ෆෝල්ඩර්ස් ගොඩක් ඇති. හැබැයි page කියලා හදන්න පුළුවන් එක ෆෝල්ඩර් එකනේ එයා ඇතුලේ. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ එකයිනේ තියන්න පුළුවන් home.html කියන නම. එතකොට අපිට පේනවා මේ එකතුව මොකෝ වෙන්නේ අනන්‍යයි. ඕනම වෙබ් අන්තර්ගතයක් වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕක තමයි අර href සමානයි කියලා ওই જાතිය එකක් තමයි අපි ලියන්න ඕන වෙන්නේ. අපි බලමු එහෙනම් ඒකටත් උදාහරණයක්. එතකොට මම හදුවා first.html කියලා වෙබ් පිටුවක්. එතකොට මේ වෙබ් පිටුවේ මම දාලා තියෙනවා here කියලා hyperlink එකක්. ඔය හත වගේ වෙනවනේ mouse point එක. එතකොට ඒකට අදාළ කෝඩ් එක ගත්තොත් first.html මේක එතකොට මම දාලා තියෙනවා start page title එක start page h1 එක දැන් sure නේ ඒක තමයි මේ කියලා. ඒ වගේ මේකේ href එකට මම ලියලා තියෙනවා here කියන වචනේ වට කරලා තමයි ඒ උසුලනේ දැම්මේ. ඒක href එකේ මම ලියලා තියෙනවා https දාලා. හරි? ඔය තියෙන්නේ URL එකක්. පේනවනේ w අකුරු 3යි youtube.com user කී අතු කියලා තියෙනවා. එහෙනම් අපි බලමු ඒ here කියන එක මම ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් මොකද වෙන්නේ? මම යනවා YouTube කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අර කිව්ව පාත් එකේ තියෙන තැන මොකද වෙන්නේ? ඕපන් වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනකොට වෙන වෙබ් අඩවියකට යන්න ওই ක්‍රමයට අපි හයිපර්ලින්ක් එක දාලා. හැබැයි වැදගත් http 32 ඇලයිරි w අකුරු 3 ලියන්නම ඕනේ. එහෙම නොලිව්වොත් එයා වෙන වෙබ් අඩවියකට යන්න ඕන බව අතරික්සුව අඳුනගන්නේ නැහැ. මොකද ඔයගලන්ට විභාගෙදී ඔයගලංග පටලවන්න දෙන්න පුළුවන් අර වෙබ් ඇඩ්‍රස් එකේ ඉඳන් ඉස්සරහ ටික විතරයි. ඒ කියන්නේ hyperlink එකක් දාන්න abc.com ඇලයිරක් pages ඇලයිරක් home.html කියලා. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕන http 32 ඇලයිරි 2 w අකුරු 3 ලියලා තමයි href එකේ ටික ලියන්න ඕන. එහෙම නැති වුණොත් ඒ hyperlink එක වැඩ කරන එකක් නෑ. හරි? ඒක හොඳට ඔන්න මතක තියාගත යුතුයි. ඒක බොහොම පරිස්සමින් හැමෝම මතක තියාගන්න ඕන කාරණයක් වෙනවා. හරි?
එතකොට මෙතන බලන්න මම href එකේ http ටික අයින් කරා දැන්. කලින් වෙබ් පිටුවමයි මේක අයින් කරා. අයින් කරලා තමයි දැන් මම වෙබ් පිටුව හදලා තියෙන්නේ. here කියන එක බලන්න ක්ලික් කරාම මොකෝ වෙන්නේ කියලා. පිටුව ලෝඩ් වෙනවද නැහැ. error message එකක් එනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මෙතන http කියලා අනිවාර්යයෙන් මේ ඉස්සරහා ලියවෙන්න ඕන. ඒක නොලිව්වොත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පෙවුණානේ. ඒ නිසා මේ කොටස විතරක් සමහර ළමයි කරන ලොකු වැරද්දක්. ඒකයි මම මේ වැරදි වැඩෙත් පෙන්නුවේ කරන්න එපා. හරි ඊළඟට අපි බලන්න යන්නේ එකම පිටුවේ වෙනත් අංශවලට යොදන අධිසම්බන්ධක ගැන. ඒ කියන්නේ අපිට ඕන නම් පුළුවන් ඒ පිටුවේම වෙන තැනකට හයිපර්ලින්ක් එකක් දාලා තියන්න. මොකක්ද මේකේ කතාව? මේක හරියන්නේ විශාල අන්තර්ගතයක් තියෙන වෙබ් පිටුවකට. ඒ කියන්නේ ස්ක්‍රෝල් කරලා පහළට ඉහළට ස්ක්‍රෝල් කර කර නම් අන්තර්ගතය සම්පූර්ණයෙන් බලන්න වෙන්නේ. ඒ වගේ වෙබ් පිටු සඳහා තමයි මේ જાතියේ හයිපර්ලින්ක්ස් හරියන්නේ. එතකොට 25 පිටුවේට අදාළවයි 25 අන්තිම ටික මම මේ කියන්නේ. එතකොට අවශ්‍ය නම් ඒක සටහන් කරලා තියාගන්න. මොකද එකම පිටුවේ වෙනස් අංශ සඳහා යොදන අධිසම්බන්ධක ඉන්නේ මේ වගේ තැනකට. එතකොට එතන මතක තියාගන්න ඕන දේ තමයි එතකොට මේ જાතියේ හයිපර්ලින්ක් එකක් දාන්නකොට වැඩ දෙකක් කරන්න ඕන. පළවෙනියටම කරන්න ඕන වැඩේ තමයි අධිසම්බන්ධකය ක්ලික් කරාම යොමු වෙන්න ඕන තැනට නමක් දෙන්න ඕන. 26 වෙනි පිටුවේ තියෙනවා එතන ඉස්සරහෙන් ලියලා තියාගන්න ඒ තමයි ඒ කියන එකෙන් වට කරනවා name සමානයි කියලා නමක් දෙනවා. ඒ කියන්නේ ක්ලික් කරාම කොතනටද යොමු වෙන්න ඕන එයාට නමක් දීලා ඉන්න ඕන ඔක්කොටම කලින් එක කරන්නේ එතන වට කරා ඒ කියන උසුලනෙන් අනුපදේශකයේ ලියන්නේ දැන් name කියලා ලියලා කැමති වචනයක් දෙන්න පුළුවන්. අංක 1 කියලා දාලා ලියා ගන්න 26 පිටුවේ කෝඩ් එකට ඉස්සරහින්. අර about ශ්‍රී ලංකා කියන එකට ඉස්සරහින්. අංක 2 ඊළඟට අපි කරන්න ඕන දේ තමයි හයිපර්ලින්ක් එක හදනකොට href කියන තැන hash ලකුණ දාලා href සමානයි කියලා hash ලකුණ දාලා අර name සමානයි කියලා දුන්නු වචනේ පාඨය ලියන්න ඕන. එහෙනම් අංක 2 කියලා දාලා here කියන එක ඉස්සරහින් ලියලා තියාගන්න එතන. ඒ තමයි අධිසම්බන්ධකය හදනකොට href අනුපදේශකයේ වටිනාකම විදිහට name අනුපදේශකයට දුන්නු පාඨය hash ලකුණෙන් ආරම්භ කරලා ලියලා තියන්න ඕනේ. දැන් එතන ඒක කරලා තියෙනවනේ නේද? බලන්න මේ කෝඩ් එකේ about ශ්‍රී ලංකා කියන එක වට කරලා ඒ වලින් name සමානයි කියලා sry කියලා ලියලා. පාඨය sry. hyperlink එක තමයි here. එතන href සමානයි #sry කියලා දීලා තියෙනවා. ඒකට මේ hash ලකුණ අනිවාර්යයි. ඒකෙන් තමයි කියවෙන්නේ මේ පිටුවේම වෙන තැනකට කියන අර්ථය අතරික්සුව ගන්නේ hash ලකුණ දිහා බලලා. එතකොට මේ තියෙන්නේ ඒ කෝඩ් එක. එතකොට මේ තැන් දෙක ඉස්සරහෙන් තමයි මම අංක 1 සහ අංක 2 ඔයගලන්ට ලියා ගන්න කිව්වේ. හරි. අපි බලමු උදාහරණයක් මේකට අදාළව. මේ මම වෙබ් පිටුවක් හදලා තියෙනවා. මේ වෙබ් පිටුවේ මම අර ස්ක්‍රෝල් උඩට පහළට ගෙනියන්න තරම් අන්තර්ගතයක් ඕන නිසා මම ඡේදයක් දාලා ටිකක් වැඩි අන්තර්ගත තියෙන ස්ක්‍රෝල් අප් ඩවුන් කරන්න මම හැදුවා. එතකොට මේක යට තියෙන ඔයගලන්ට පේනවා මේ පිටුවේ පල්ලෙහා මෙතන තියෙනවා hyperlink එකක් go back to topic කියලා. එතකොට ඒ go back to topic කියන hyperlink එක click කරාම පේනෝනේ අතක් වගේ වෙනවා mouse point එකේ උඩට ගියාම hyperlink එකක්. මගේ අදහස තමයි ඒක click කරාම යොමු වෙන්න හදලා තියෙන අර උඩම තියෙනවා computer කියලා h1 එකක් එතනට. ඒ නිසා ඔයගොල්ලන්ට පේනවා ඒ h1 එක මම වට කරලා තියෙනවා ඒ වලින් name කියලා මම දීලා තිනවා com කියලා වචනයක්. ඒක මම කැමති පාඩයක්. name හැබැයි බලන්න එහෙම වුණාය කියලා ඊළඟට මේ h1 එක ගාවට ගියාම යටින් ඉරකුත් නැහැ mouse point එක අතක් වගේ වෙන්නේ ඒව මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ උසුලනෙන් වට කරා කියලා hyperlink එකක් වෙන්නේ නැහැ. href ලිව්වහම තමයි වෙන්නේ නේ. ඒකට computer කියන එකට එහෙම එකක් ලියලා තියනවා කියලා කාටවත් විදහීම බලලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ මේ පල්ලෙහා තියෙන hyperlink එක ගත්තොත් ඒක තැන මම ලියලා තියෙනවා go back to topic ඒ වලින් වට කරා href සමානයි කියලා #com දැක්කද hash ලකුණ දාලා අතන name සමානයි කියලා මම දුන්නු වචනේ තියෙනවනේ name සමානයි com කියලානේ දුන්නේ. ඒක මම මෙතන ලිව්වා #com කියලා href එකේ ලියලා තියෙනවා. ඒතර සාපේක්ෂව මොකුත් නෙමෙයි httpත් නේ. දැන් එහෙනම් මම එනවා hyperlink එකට ඔන්න ක්ලික් කරනවා. ක්ලික් කරපුවා මොකද උනේ? computer කියන එක පේන්න උඩට scroll වෙනවා automatically.
ආයි ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් ස්ක්‍රෝල් වෙනවා. ඔන්න ඔකයි ඒ පිටුවටම හයිපර්ලින්ක් දැම්මහම සිද්ධ වෙන දේ. හයිපර්ලින්ක් එක මත ක්ලික් කරාම ඉහළට හරි පහළට හරි ස්ක්‍රෝල් වෙලා අර අපි හයිපර්ලින්ක් එක දාන්න දැම්ම කන්ටෙන්ට් එක විදහෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔන්න ඔකයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට එතන ලියලා තියන්න පුළුවන් ඉස්සරහෙන් අධිසම්බන්ධකයේ මත ක්ලික් කළ විට ඉහළට හෝ පහළට ස්ක්‍රෝල් වී අදාළ අන්තර්ගතය විදෙහි. ඉහළට හෝ පහළට ස්ක්‍රෝල් වී අදාළ අන්තර්ගතය විදෙහි. ඊළඟ අපි බලන්න යන්නේ සම්බන්ධතාව මගින් දැක්වෙන පිටුව අලුත් කවුලුවක විවෘත කරගන්නේ කොහොමද කියලා. එතකොට සම්බන්ධතාව මගින් දැක්වෙන පිටුව අලුත් කවුලුවක විවෘත කරගන්න ඕනේ නම් දැන් අපි ක්‍රම තුනටම හයිපර්ලින්ක්ස් දැම්මා. එතකොට දැක්කනේ හයිපර්ලින්ක් එක ක්ලික් කරාම එතනින් කියපු එක්කෙනා ඒ කවුලුවේමනේ විවෘත වුනේ. හැබැයි අපිට ඕන නම් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට ඔය Facebook වල එහෙම ෂෙයා වෙන හයිපර්ලින්ක් තියෙනවා. ක්ලික් කරාම අලුත් කවුලුවක තමයි මේ පිටුව විවෘත වෙන්නේ. මම බල ඉන්න පිටුව තාම මට පේන්න තියෙනවා. එහෙමනම් කරන්න තියෙන පොඩි වැඩයි ඒ උසුලනේ ලියනවා ටාගට් කියලා අලුතෙන් අනුපදේශකේතයක්. ඒකේ වටිනාකම විදිහට අන්ඩර්ස්කෝර් බ්ලැන්ක් එක දෙනවා. අන්ඩර්ස්කෝර් එක කියන්නේ මේ යටින් ගහන ඊල් කෑල්ල බ්ලැන්ක් කියලා දෙනවා. එහෙනම් ඒක තමයි කරන්න තියෙන දේ. එතන ලිව්වනම් හරි රතු මෙන්න මේ කොටස වෙනත් කවුලුවක විවෘත කිරීමට ඒ උසුලනය තුල කඩඉරි මත ලිව්වනම් හරි. ඒ උසුලනය තුල ටාගට් අනුපදේශකේතය ලියා එහි වටිනාකම ලෙස අන්ඩර්ස්කෝර් බ්ලැන්ක් ලබා දෙන්න. මෙන්න මේ දෙවෙනි පොයින්ට් එක තිත්තිරි උඩ ලියා ගන්න 26 පිටුවේ. වෙනත් කවුලුවක විවෘත කිරීමට ඒ උසුලනය තුල ටාගට් අනුපදේශකේතය ලියා එහි වටිනාකම ලෙස අන්ඩර්ස්කෝර් බ්ලැන්ක් ලබා දෙන්න. මේ තියෙන උදාහරණයක්. මේ තියෙන href එකට මොනවා හරි ලියවේවි අදාළ දෙයක් ටාගට් සමානයි කියලා උද්දෘතකම ඇතුලේ මේ වචනේ මෙහෙම්මම ලියන්නයි තියෙන්නේ. අපි උදාහරණයක් බැලුවොත් my web කියලා එකක් තියෙනවා. ඒකේ මම hyperlink එකක් දාගෙන තියෙනවා here කියලා. එක hyperlink එකක්. නේ. කෝඩ් එක බැලුවොත් title එක for more info කියන එක උතන තියෙනවා. here කියන එකට අදාළව මම href එක දාලා තියෙන්නේ අද ඇලයිරක් inside.html ඒ වෙබ් අඩවියම වෙන පිටුවකට නේද සාපේක්ෂව මුවක්නේ මම ලියලා තියෙන්නේ. එතකොට මේ වෙලාවේ මම කතා කරන්නේ ටාගට් කියන එක ගැන. ඒ ටාගට් කියන එකට මම ලියලා තියෙනවා underscore blank එක දාලා තියෙනවා. ඒ කියන්නේ here කියන hyperlink එක ක්ලික් කරාම inside.html පිටුව විවෘත වෙන්න ඕන. මේ පේන අතරික්සු කවුලුවේ නෙමෙයි වෙන කවුලුවක් තුල. එහෙනම් අපි ක්ලික් කරමු here කියන එක. එතකොට මේ උඩ කොටස බලන්න මෙතන දැක්කද? ඒක ක්ලික් කරපු ගමන් මෙතන පෙන්නනවා පරණ පිටුව අලුත් කවුලුවක තමයි අර ඉන්සයිඩ් එක ආවේ. ආයි පාර ක්ලික් කරපු ගමන් ගන්න පේනවා අලුත් කවුලුවක් විවෘත වුණා. එතකොට එහෙනම් ඔන්න ඔය ක්‍රමේ තමයි ටාගට් සමානයි අන්ඩර්ස්කෝර් බ්ලැන්ක් කියන කෙනාගේ බලපෑම ඔන්න ඔය වගේ. ඊළඟට අපි යනවා ඩවුන්ලෝඩ්. බාගත කර කියන්නේ ඩවුන්ලෝඩ්. ඩවුන්ලෝඩ් කරන්නත් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ හයිපර්ලින්ක් නේ තියෙන්නේ නේ. ඩවුන්ලෝඩ් එකක් හයිපර්ලින්ක් එකක් උඩ ක්ලික් කරාම තමයි ඩවුන්ලෝඩ් එක පටන් ගන්න. එතකොට ඒ වගේ ඒවට කොහොමද හයිපර්ලින්ක් හදන්නේ? ඒකට කියලා වෙන ක්‍රමයක් නැහැ. hrefම තමයි. එහෙනම් බාගත කර ගැනීම සඳහා වන හයිපර්ලින්ක්ස් හදන්නත් අපි දාන්නේ href එකක්මයි. මොකක්ද සිද්ධ වෙන්නේ? href සමානයි කියලා පෙන්නනවනේ අන්තර්ගතය. අන්තිමටම පෙන්වන්නේ සාපේක්ෂව මුව හරි URL එක හරි අන්තිමටම පෙන්නනවනේ මොකක්ද ඕපන් වෙන්න ඕන කියලා. එයා අතරික්සු කවුලුවේ විවෘත කරන්න බැරි જાතියේ ෆයිල් ෆෝමැට් එකක් නම් අපි කියන්නේ ගොනු ප්‍රරූපයක් නම් ඒක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් HTML එකක් අතරික්සු කවුලුවක විවෘත කරත හැකි. PDF එකක්, Word එකක්, පින්තූරයක් අතරික්සු කවුලුවක විවෘත කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි exe ෆයිල් එකක්, MP3 වගේ මේ audio ෆයිල් එකක් විවෘත කරගන්න බෑනේ. අන්න ඒවා මොකද වෙන්නේ? ඔටෝමැටිකලිම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. එහෙනම් තිත්තිරි උඩ ලියලා තියාගන්න මෙන්න මේ රතු කොටුවේ ටික මොකක්ද? href මගින් දැක්වෙන අන්තර්ගතය
අතරික්සු කවුලුවක විවෘත කළ නොහැකි ගොනු ප්‍රරූපයක් වන විට එය බාගත වේ. ගොනු ප්‍රරූපය කියන්නේ ෆයිල් එකේ ටයිප් එක වර්ගය. මෙහෙයුම් පද්ධති පාඩමේදී අපි ඉගෙන ගමු ඒවා හොඳටම. ෆයිල් ටයිප් එක Wordද, PowerPointද, පින්තූරයක්ද, HTMLද, ඒ කියන්නේ ගොනු ප්‍රරූපය. එතකොට මෙතන බලන්න මේ උදාහරණ කෝඩ් එකේ ඔයගලගේ ටියුට් එකෙත් පෙන්නනවා. එතන දීලා තියෙන්නේ anthem.mp3 කියලා නෙමෙයි. මේක තමයි මේ සාපේක්ෂව මුවක්. මේක තමයි hyperlink එක. එතකොට mp3 ෆයිල් අතරික්සුවේ විවෘත කරන්න බැරි නම්, ඒ අතරික්සු කවුලුවක ප්ලේ කරන්න බැරි නම්, එයාව ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී. මේ තියෙන උදාහරණයක් බලමු අපි. එතන තියෙනවා to download GIMP click here කියලා hyperlink එකක්. බලමු ඒකට අදාළව කෝඩ් එක මොකක්ද? ඒකේ click here කියන එක ඔයගලන්ට පේනවා වට කරලා තියෙනවා ඒ උසුලනෙන්. ඒකේ බලන්න href එක දිහා. ඒකේ දාලා තියෙන්නේ මොකක්ද? other alirag gimp setup.exe. එහෙනම් සාපේක්ෂව මුවක් දාලා තියෙනවා මේ ෆෝල්ඩර් එකට සම්බන්ධ මේ ෆෝල්ඩර් එක ඇතුලේ ඇති other කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුලේ තියෙනවා exe ෆයිල් එකක්. ගොනු ප්‍රරූපය exe. exe කියලා කියන්නේ software වර්ගය. executable ෆයිල් එකක් කියන අදහස. ඒකට ඒ જાති එකක් ඕපන් කරන්න බෑ අතරික්සු කවුලුවක. ලින්ක් එක ක්ලික් කරොත් මොකද වෙන්නේ? මෙන්න එනවා ඩවුන්ලෝඩ් වෙන්න මැසේජ් බොක්ස් එක. ඒකට ඒවට අපි HTML කෝඩ් එකේ මුකුත් කෝඩ් ලියලා නැහැ. ඒව එතනින් එහාට save file කියන එකේ බුවොත් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී. ඒකට ඒ කියන්නේ ඒව අපි කෝඩ් ලියන්න ඕනේ නැහැ. ඒකට හරියන්න browser එක හදලා තියෙනවා. මෙතනින් පෙන්නනවානේ ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙන බව එතනින් පෙන්නනවා. හැබැයි ආයි පාරක් අපි කෝඩ් එක ඔයගොල්ලෝ මතක් කරගත්තොත් කෝඩ් එකේ ඒකට කියලා අලුත් දෙයක් ලියලා තිබුණේ නෑ. එහෙනම් ඔන්න ඔහොම තමයි ඩවුන්ලෝඩ් වීමට අදාළ hyperlinks. එහෙනම් ඔතනින් hyperlinks හා සම්බන්ධ කතාවත් මම අවසන් කරනවා. එතකොට ඊළඟ දවසේ අපි බලමු ඊළඟ වීඩියෝවෙන් පින්තූරයි hyperlinks උයි එකට එකතු කරලා කොහොමද වැඩ කරගන්නේ කියලා. එහෙනම් අද වීඩියෝවෙන් අපි පින්තූර ගැන කතා කරා, hyperlinks කතා කරා. ඒ දෙක එක්කම ගියා සාපේක්ෂයමු කියන මාතෘකාවකුත් එක්කම අපි කතා බහ කරා. ඒකම මේ කොටස් ටිකට අදාළව ගෙදර වැඩත් තව ටික වෙලාවකින් WhatsApp group එකට එකතු කරනවා. ඒ ටිකත් අරගෙන කරලා තියන්න. ඊළඟ දවසේ වීඩියෝ පටන් ගන්නකොට ඒ පිළිතුරුත් අපි සාකච්ඡා කරමු. එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම.